හරිනේ. හොඳයි. නේද මම අර කියන්නේ ගියේ අපි දැන් ධර්මදේශනාවේදී දුරුතු පොය දවසේ කීප දෙනෙක් එකක් මේ අග්නික විශ්වවිද්‍යාලයේ මේ කළමනාකරණ පීඨයේ දැන් මෙතන සජීවී ඉන්න දුරස්ථව සම්බන්ධ වෙන වගේම සිල් සමාදන් වෙලා ඉන්න පිරිසත් අනිත් මෙහි ඉන්න තරුණ පිරිසයි ඔක්කොම ඉන්නවා. දැන් අපි හැමෝටම මේ කතා කරන පැය භාගෙ හරි පොඩි වෙලාව හරි ඒකෙන් අපි ප්‍රයෝජනයක් ගන්න ඕන. ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන විදිහ තමයි මම මේ කාරණාවත් කියන්නේ. ඔයගොල්ලොත් උත්සාහවත් වෙන්න ඕන. මේ කතා කරන මේ ගත වෙන පොඩි වෙලාව ඇතුළතදී ජීවිතේ වෙනසක් කරගන්න අවශ්‍ය දෙයක් අහගන්න. එහෙම නැත්නම් අපි හැමදාම කරපු දේ තමයි පොයක් දවසකට බණක් අහනවා නැත්නම් සාමාන්‍ය මොකක් හරි පින්කමක් දවසට ගිහලා බණක් අහනවා. ඒ බණ ඇහුවා ඉතින් පස්සේ බණ කතාව ඉවරයි. නේ? අපි කොච්චර බණ ඇහුවත් අපේ ජීවිතේ කිසිම වෙනසක් නැහැ කියලා ලිස්සන ගහේ නගිනවා වගේ. ඒ කියන්නේ අඩියක් නැග්ගොතින් අඩියකමාරක් ආයේ පහළට වැටෙනවා. එතකොට ලිස්සන ගහේ නගිනවා වගේ ඒක කවදාකවත් ඒ කියන්නේ ආපස්සට කඩාගෙන වැටෙනවනේ. ආන්න එහෙම ගියපු නිසා තමයි අපේ වයස ගත වෙලා යනවා. අපි පරිණත වෙන්නේ නැහැ. අපේ වයස යනවා පරිණත වෙන්නේ නැහැ. දැනුම ලැබෙන්නේ නැහැ. හැබැයි අර දැන් ඕගොල්ලෝ ගත්තාම ලංකාවේ ඉංග්‍රීසි කෝස් කරනවා වගේ ලංකාවේ ළමයි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා වගේ තමයි බණ ඉගෙන ගන්නේ. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝගෙන් මම අහුවොත් මේ වෙද්දී ඉංග්‍රීසි පාඨමාලාවල් කීයක් කරලා තියෙනවද කියලා සාමාන්‍ය ගුරුවරු කී දෙනෙක්ගෙන් ඉගෙනගෙන තියෙනවද? අනිවාර්යෙන් 10 පන්නලා. ඒ කියන්නේ ගුරුවරු 10 දෙනාට වඩා වැඩි ප්‍රමාණයකින් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගෙන තියෙනවා. හැබැයි මෙතන ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අය ඉන්න ප්‍රතිශතය ගත්තොත් කොහොම අල්ප වෙනික් සමහරට කවුරුත් නැහැ තරම් වෙන පුළුවන්. ඒ කියන්නේ අපි හැමදාම අර ස්ටයිල් එකට වගේ නේ ඉංග්‍රීසි පාඨමාලාවක් කරනවා. O level වලින් පස්සේ ඉංග්‍රීසි පාඨමාලාවක්. A level වලින් පස්සේ ඉංග්‍රීසි පාඨමාලාවක්. දැන් මේ පාඨමාලා කරනවා කාටවත් ඉංග්‍රීසි බෑ. O level A level ගිහලා විශ්වවිද්‍යාලය ගිහලා රස්සාවට ගිහිල්ලා රස්සාවේදී අපිට කිව්වත් ඉංග්‍රීසියෙන් කතා කරන්න බෑ. සමහරට ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන්ට ඉංග්‍රීසි කතා කරන්න බෑ. අන්න එහෙම අපි හැමදාම කරේ ඒක නිකන් අර මේ කලාවකට නිකන් සමාජයේ තියෙන රැල්ලකට ගිහිල්ලා අපි මේ දේවල් කරා මිසක ඒක හැබෑවටම ඉගෙන ගන්න ඕන කියන අවශ්‍යතාවයෙන් ක්‍රමවේදයක් හෙව්වේ නැහැ. ඒ වගේ තමයි බණ අහන එකත් කලාවක් වෙලාද. අද ලොකු ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් ගෙනලා බණක් කියන එක ගෙදරකට හරි පන්සලකට හරිනේ. අර නිකන් අර විකට විහිළු කතන්දර ටිකක් කියලා අහලා එහෙම දේවල්නේ අද අලුත් කලාව සංගීත සංදර්ශන පවත්වන්නේ. ගමේ තරුණියෝ ටික එකතු වෙලා ඒ ගමට සංගීත කණ්ඩායමක් ගෙන්නවලා කට්ටියට සංගීත සංදර්ශනයක් පවත්වනවා. එහෙම කරනවා ඉස්සරනේ අවුරුදු 16 දී. අන්නේ සංස්කෘතියම අද මේ බණවලටත් ගිහින් තියෙනවා. අද මේ සංගීත සංදර්ශන වල ටිකක් එපා වෙලා තරුණ පිටිස් මොකක් කරනවද? අර වගේ ප්‍රසිද්ධ ගායකව ගෙන්නනවා වගේ ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් ගෙන්නවලා මේ ගමේ මිනිස්සුන්ට බණක් කියවනවා. විශාල වශයෙන් වියදම් කළා මේ ප්‍රචාරක කටයුතු කළා බණක් කියවනවා. හැබැයි අපි බණින් පස්සේ බණ කියවපෙකින් පස්සේ එයාලා විමර්ශනයක් කරනවා නම් ඇත්තටම මේ ධර්මදේශනාවෙන් යම් කිසි වෙනසක් කරගත්තු කී දෙනෙක් ඉන්නවද කියලා සමහරලාට එක්කෙනෙක්වත් නැහැ. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් අර ජෝබේ වික්‍රම මහත්තයාගේ ප්‍රොඩියුසර් මහත්තයාගේ වගේ මේ චිත්‍රපටියක් පෙන්නුවොත් කට්ටිය hina වෙන්නේ. hina වෙලා මේ විනෝද වෙනෝනේ නේ. අන්න ඒ වගේ මිනිස්සුත් බලාපොරොත්තු වෙන්නේ බණක් අහලා මොකක් කරන්නද? විනෝද වෙන්න. විනෝද වෙලා පොඩ්ඩක් තියෙන හිතේ තියෙන ප්‍රශ්න ටික නැති කරගෙන යන්න හරි ෂෝකේ හොඳට විනෝද වෙන බණ කිව්වා කියන තැනකට තමයි අපි ගිහිල්ලා තියෙන්නේ අද වෙද්දී. මම මේ කියන්නේ එහෙම කියන කාරණාවක් නෙමෙයි. මම මෙතන මේ කියන්න උත්සාහවත් වෙන්නේ අපිට අපේ ජීවිතේ යම් වෙනසක් ඇති කරගන්න පුළුවන් තාක්ෂණයක් ක්‍රමවේදයක්. ඒක තාක්ෂණික ක්‍රමවේදයක් වම් ඕගොල්ලන්ට මේක සැරේට මේ වචනේ අහනකොට මේ ජීවිතේට මේක කොහොමද ගන්නෙ කියලා තේරෙන්නේ නැති වෙයි. මම අර උදේත් මේ කාරණාවක් කිව්වේ. දැන් අපි ගස් හිටවනව නේද? අපි මේ සාමාන්‍යයෙන් අපි වගා කරනව නේද? මේ වගා කරන එක හරිම ක්‍රමවේදයට කරේ නැතොත් ඒ කරන වගාවේ ඵලදායීතාවය අඩුයි. මම මේ පෙන්වන්න හදන්නේ දහමට ඉස්සෙල්ලා මේ සබා දහමේ තියෙන සමහර න්‍යායක්. අන්න ඒකෙන් ඔයගොල්ලෝ තේරුම් ගන්න හැම දෙයකම තාක්ෂණය. මම ඊයේ රාත්‍රියේත් ඔයගොල්ලන්ට කිව්වා. දැන් අපි කතා කරනවා මේ දැන් මල් හැදෙන, ගෙඩි හැදෙන දේවල් හිතවන්නේ උදේද හවසද? උදේට හිතවනවා. මේ කටින් දන්නේ. දැන් ඔයගොල්ලෝ බලන්න ඕන අපි දැන් පරිණත වෙනකොට අපි ඉගෙන ගන්නකොට ඒ ඉගෙනගෙන තියෙන දේ අපේ ජීවිතේ
එදිනදා ජීවිතයට අවශ්‍ය දේ නෙමෙයි නම් ඒ ඉගෙනුමේ වැඩක් වෙන්නේ. අපි ජීවත් වෙනකොට අපි කරන වැඩ ටිකක් තියෙනනේ. ඕගොල්ලෝගේ අම්මලා තාත්තලා මේ වැඩි හිටියෝ කරපු කීප දේවල් ටිකක්. ඒ කියන්නේ යුතුයකම් වක්කීම් වෙන්න පුළුවන්, කන්න බොන්න වෙන එක වෙන්න පුළුවන්, ගෙදර දොර වැඩ කටයුතු වෙන්න පුළුවන්, අඳිනවා පළඳිනවා දේවල් වෙන්න පුළුවන්, අපේ සාමාන්‍ය ලෙඩ රෝග ටික ඇති වෙන වෙලාවල් ප්‍රශ්න ටික ගැටලු ටික වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් වලදී ඒ තැනදී ගහක් හිටවන එක වෙන්න පුළුවන්, අතු ගාන එක වෙන්න පුළුවන්, කුස්සියේ වෙන්න පුළුවන්. අපි එදිනෙදා කරන දේවල් ටිකක් තියෙනවානේ. ලෝකේ අනිත් අය කරන නෙමෙයි. අපිට උවමනා වෙන දේවල්. ආන්න ඒ දේවල් ටික නිවැරදිව කරන විදිය අපේ ඉස්කෝලෙන් අපේ අධ්‍යාපනය ඇතුලෙන් කෙරිලා නැත්තම් අපි ඉගෙනගත්තු එක අපිට වැඩක් නැහැ. අපි ඉගෙනගත්තු එක ඒකට වැඩක් තියෙන කාටද? සමහර වෙලාවට ඔෆිස් එකේ අයට හොඳයි. දැන් අපිට ලියන්න කියන්න ඒව පුරුදු වෙලා තියෙනවා ඔෆිස් ආයතනයක් තියෙනවා. ඒ ආයතනයට හොඳයි. අපිට වැඩක් නැහැ. එහෙනම් ඒ ඉගෙනගත්තු එකකින්වත් අපේ ගෙදරට අපේ ගෙදර දරුවන්ටවත් අපේ ඥාතීන්ටවත් මටවත් මගේ ගෙදරටවත් වැඩක් නැහැ. හැබැයි ඔෆිස් එකට හොඳයි. එතනදී වැඩ කරන්න තමයි මම ඉගෙනගෙන තියෙන්නේ. අධ්‍යාපනය කියලා කියන්නේ ඒකම නෙමෙයි. අධ්‍යාපනය කියලා කියන්නේ අපේ පරමාර්ථය අපේ ජීවිතේ හැම මිනිස්යන්ගෙන්නේ ලෝකයක් කියන්නේ නේ. මිනිස්සු එකතුවක්නේ. ඒතකොට එක එක මිනිස්සයා ඒ මිනිස්යාගේ ජීවිතේ නිවැරදි කරගන්න විදිහ ඉගෙනගෙන තියෙනවා නම් දැන් අපිට වෙන බාහිර අවශ්‍යතාවල් වෙනවද ජීවිතේ නිවැරදි කරගන්න සාර්ථක වෙන්න සතුටු වෙන්න? අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ පෙන්වන්න යන දේ ඒ වගේ දෙයක්. මම මේ පෙන්වන්නේ අපි ඉගෙන ගත යුතු දෙයක් තමයි. දැන් ඔන්න ගහක්. අපි තුන් ඒරට කන්නේ නැද්ද? කනවා. කන්නේ මොනවද? ගස් ගෙඩිනේ. එහෙනම් අපිට ප්‍රධානම දේ අපිට අධ්‍යාපනයේ රස්සාව, සල්ලි, වාහන මෙන්න මේ දේවල් වලට වඩා මූලික අවශ්‍යතාවල් ටිකක් තියෙනනේ. මූලික අවශ්‍යතාව ටික මොනවද? ආහාර අවශ්‍යයි, ඇඳුම් පැළඳුම් අවශ්‍යයි, බෙහෙත් අවශ්‍යයි, හිසට සෙවණක් අවශ්‍යයි. ඔය මූලික අවශ්‍යතා ටික නෙනේ. චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලාන ප්‍රත්‍ය. බුදුහාඳුරු මූලික අවශ්‍යතා හතරක් වෙනවා. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය හරි ලෝකේ පිළිගන්නේ ඔය කාරණා හතර තමයි. නේ? චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලාන ප්‍රත්‍ය. චීවර කියන්නේ ඇඳුම් පැළඳුම්, සේනාසන කියන්නේ ගෙවල් දොරවල්, පිණ්ඩපාත කියන්නේ ආහාර පාන නේ. ගිලාන ප්‍රත්‍ය කියන්නේ බෙහෙත්. ඔන්න ඔය අවශ්‍යතා හතර. දැන් මේ අවශ්‍යතා හතර ඉෂ්ට වෙන්නේ නැතුව අපිට මොනව ලැබුණත් වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් අපේ මූලික සාර්ථකත්වය කියලා කියන්නේ මෙන්න මේ කාරණා හතර පහසුවෙන් අපිට ලැබෙනවා නම් අපි මූලික පියවර දිනුනේ. මූලික පියවර අපේ සාර්ථකයි. දැන් බලන්න අපි දැන් මේ ඉගෙනගෙන තියෙන දැන් මම ඕගොල්ලන්ගේ අහපු ප්‍රශ්නේ අර මේ මල් හැදෙන, ගෙඩි හැදෙන වර්ග හිතවන්නේ උදේ දහවස්ද කියලා අහුවට පස්සේ දැන් ඕගොල්ලන්ට හරි නිශ්චිත පිළිතුරක් මම කියන දැන් ඕගොල්ලෝ ලැජ්ජාටපත් කරනවා නෙමෙයි. ඉගෙනගෙන නැහැ. ඉගෙන ගන්න අපි දන්නේ නැත්තේ ඇයි? අපේ පාසල් පෙළපොතේ සිලබස් එකේ කොයිම තැනකදීවත් ඔහොම දෙයක් තියෙනවද නැද්ද? හමු වෙලා නැහැ. කෘෂිකර්මයට උගන්වනවද දන්නේ නැහැ. කෘෂිකර්ම විෂයක් විදිහට කරනකොට නැත්නම් අනිත් කිසිම තැනකදී අපිට මම හිතන්නේ පාසල් පෙළපොතේ නැහැ. විශ්වවිද්‍යාලෙ ගිහින් ඕගොල්ලෝ උපාධිය අරන් ආවත් ඕක අහමු වෙන්නේ නැහැ. හැබැයි අපිට උපාධියට වඩා ඉස්සෙල්ලා අපිට ගස් ගෙඩි නෙමෙයිද සමීප? ඒක සමීප. එතකොට අපිට එදිනෙදා අපේ ගෙදර වත්තේ ගහක් හිටව ගන්න විදිය දන්නේ නැති වුණොත් අපේ මූලික අවශ්‍යතාවයකුයි නැති වෙලා යන්නේ. නේ? අන්න එහෙනම් මේ තාක්ෂණයක් තියෙනවා. ඒ අතීතේ හිටපු අය ඔන්න අල වර්ග හිටවන්නේ කොයි වෙලාවටද? හවසට. මල් ගෙඩි හැදෙනව හිටවන්නේ මේ දවසට. සතිය දවස් 7ක් තියෙනවා. දැන් මේ සතිය දවස් 7 කියන්නේ මොනවද? සඳුදා, අඟහරුවාද, බදාද, බ්‍රහස්පතින්ද, සිකුරාද, සෙනසුරාද කියලා නේ. දැන් මේ මොනවද කියලා නිකමට කවුරු හරි හිතලා බලලා තියෙනවද මේ සතිය දවස් 7 නම් වලින් මොනවද මේ තියෙන්නේ? දවස් 7 මොනවයි තියෙන්නේ මේ? සඳුදා. නිකන් හිතලා බලන්න. අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුර මොනවද මේ 7? ග්‍රහය 7 දෙනෙක් තියෙන්නේ. නේ? චන්ද්‍රයා, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පති, නේ? සිකුරු, සෙනසුරු, සූර්යයා කියන මෙහෙම මේ ග්‍රහය 7 දෙනෙක් ගැන කියනවා. ඇයි මේ දවස් 4 ග්‍රහය 7 දෙනෙක් දාලා තියෙන්නේ? වෙන දාන්න එකක් නැති නිසාද? දැන් අර අපි මොනවාද ඉස්කෝලේ නිවාසාන්තර තියෙනකොට එක්ක රුහුණු පිහිටි මායා එක්ක ගැමුණු ඔහොම දාන්නේ. මොකක් හරි නමන්නේ දා ගන්න ඕනේ. කිසිම අදහසක් ඇතුව නෙමෙයි සමහරවිට දාන්නේ. ඉස්සර නම් එහෙම වෙන්නේ නැති. දැන් එහෙම නෑ මොකක් හරි නමක් දාගන්නේ. දැන් ඔය සමහර කොළඹ පැතිවල ඉස්කෝලේ වෙන මොනවා හරි නම් දා ගන්නවා. මම ඒ වගේ මේ දාන්න නමක් නැතුව මේ අපිට නම් දැම්ම වගේ මොකක් හරි ඒ වෙලෙට හිතිච්ච නමක් දාලාද මේ සඳුදා, අඟහරුවාද, බදාද, බ්‍රහස්පතින්ද කියන්නේ? නෑ.
ඒ දින ටික පෙන්නලා තියෙන්නේ ඒ දිනවල මේ ග්‍රහයන්ගේ මේ පෘථුවියට ලැබෙන බලපෑම් කාරණාවල් එක්ක. එතකොට ඒක දැන් අපිට ග්‍රහයන්ගේ බලපෑම සිද්ධ වෙන්නේ නැද්ද? අපිට ඒක අදාළ නැද්ද? මම කියන්නේ නක්ෂත්‍රය කියන එක ජ්‍යොතිෂය කියන එක ගැන කතා කරන්න යනවා මේ කේන්දර බලනවා කියන එක යනවා කියන එක නෙමෙයි හොඳද? මේ ග්‍රහ තාරකාවන්ගේ බලපෑම අපිට ඍජුව මේ කියන්නේ ගොඩාක් දුරින් තියෙන එකක්ද බොහොම සමීපව සම්බන්ධ එකක්ද? බොහොම සමීපව සම්බන්ධ එකක්. මොකද සෑම සිදුවීමක්ම වෙන්නේ අපිත් තියෙන මේක ග්‍රහ ලෝකයක ඒ ග්‍රහ ලෝකෙට අනිත් ග්‍රහ ලෝකවල චූටි වෙනස් වීම පවා මේ ග්‍රහ ලෝකෙට දැනෙනවා. එතකොට අපිට දැන් සූර්යාගේ බලපෑම කියන එක කොච්චර තියෙනවද? දැන් සූර්යාගේ බලපෑම කියන එක අපිට ඍජුවම තියෙනවා. 100%ක්ම මේ විශ්වයේ පවතින්නේ මේ විශ්වයේ ජීවයේ පවතින අපි ඊයේ මම කියුවා යෝගී කොහොමද? මේ විශ්වයේ ජීවයේ පවතින මොකක් මතද? සූර්යා මත. නේ? සූර්යා මත පවතිනවා. අනිත් පැත්තෙන් චන්ද්‍රයා මත පවතිනවා. අනිත් ග්‍රහ ලෝක ටික හැම වෙලාවෙම මේ අපේ ඉන්න පෘථිවියට ඍජුවම බලපෑම් කරනවා. එතකොට අපි මේ ලෝකේ ජීවත් වෙන අපි සාර්ථක ජීවිතයක් ගත කරනවා නම් අපි ඒක ඉගෙන ගත යුතුද නැද්ද? ඒක අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතුයි. ඉගෙන ගත්තේ නැතොත් අපිට වෙන විපත් අපිට තේරෙන්නේ නැහැ. සූර්යාගෙන් වෙන බලපෑම, චන්ද්‍රයාගෙන් වෙන බලපෑම, අඟහරුගෙන් බ්‍රහස්පතින් ඇති වෙන බලපෑම කියන එක ඒ ශක්තියින් කියන එක ඔය විශ්ව ශක්තිය කියලා කවුරු හරි ප්‍රශ්නකුත් ඇහුනේ නේ. මේ විශ්ව ශක්තිය ක්‍රියාත්මක වෙන විදිහ අපිට තේරුම් නැතොත් අපිට ඒකෙන් වැඩ ගන්න බෑ. දැන් අපි දන්නවා දවල් 12 විතරනකොට සූර්යයා මුදුන් එනවා. එතකොට රස්නේ වැඩි. හවස 5 විතරනකොට ඉර බැහැලා යනවා. එතකොට රස්නේ අඩුයි. උදේ පාන්දර රස්නේ අඩුයි. එතකොට අපි ඒක දන්න නිසා මොකක් කරගන්නවද? අපි උදේ කියන්නේ අධික රස්නයක් තියෙන තැනක වැඩ කරනවා නම් ඒ කියන්නේ නිරාවරණය වෙච්ච තැනක වැඩ කරනවා නම් අපි උදේ හරි හවස හරි යොදා ගන්න. 12ට විතර එතන ඉන්න අමාරුයි. අපි දන්නවා මේ වෙලාවට මෙතන අමාරුයි. මෙතන රස්නේ වැඩි. මෙතන සීතලයි. මෙහෙමයි කියලා දන්නවා. දන්න නිසා අපේ වැඩ මොකක් කරගන්නවද? කලමනාකරණය කරගන්නවා. අපි වරුසාව දවසට මේ වැඩේ කරන්න බෑ කියලා දන්නවා. එහෙනම් වහිනවා නම් මේ දේ කරන්න බෑ කියලා අපි ඒ දේ නොකර ඉන්නවා. අපි ගිහිල්ලා අමාරුවේ වැටෙන්නේ නේ. ආන්නේ වගේ අනිකුත් ග්‍රහයන්ගේ බලපෑම් වලින් සිද්ධ වෙන මේ විශ්වයට වෙන විපර්යාසයන් ටික අපි දන්නවනම් අපි දන්න සඳුදා මේ දවසේ මෙහෙම දවසක්. ඒ නිසා මේ දවසේ මේක කරන්න හොඳ නැහැ. මේකේ මෙයාගේ ග්‍රහ බලපෑම් වැඩි. ඒ බලපෑම් නිසා පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවා, එක්ක තෙතමනය වැඩි වෙනවා, එක්ක බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. මෙන්න මෙහෙම ක්‍රමවේදයක්. ඒක අපි දන්නවද? දන්නේ නැහැ. ඊළඟට දැන් මේ සූර්යාගෙන් නිකුත් වෙන වර්ණ කීයක්ද? සූර්යාගෙන් නිකුත් වෙන වර්ණ 7ක්. ওই වර්ණ 7 එකතු වුණාම තමයි ওই සූර්යාලෝකය කියලා පෙන්වන්නේ. ඔක අර ප්‍රිස්මියකට අරගෙන වෙන් කරලා පෙන්වනෝනේ නේ. ප්‍රිස්මියකින් අර පරාවර්තනය කරාම ඕක වෙන් වෙලා පෙන්වනවා. ඒතර ඔය එක එක වර්ණ වලින් විවිධ දේවල් කරනවා. එක එක වර්ණ වලින් ওই වර්ණ 7න් කාර්යයන් 7ක් කරන්නේ. දැන් අපේ ශරීරයේ පවා එක එක වර්ණ වල දැන් අපි තියෙනනේ විටමින් C, විටමින් D, විටමින් E, විටමින් කියලා කොණ්ඩය දෙන ඒවායි, හැම සුදු පාට වෙන ඒවායි, දත් සුදු පාට වෙන ඒවායි. එක එක විටමින් වර්ග තියෙනනේ. ආන්නේ වගේ මේ සූර්යාගේ තියෙන ශක්තියින්, ඒ කියන්නේ මේ වර්ණ 7න් මේ විශ්වය තුල ක්‍රියාකාරීන් 7ක් කරනවා. අපි ඒව දන්නේ නැහැ. සමහරට ගහේ මුල් ලැදෙන එක වර්ණකින්, කඳ මහත් වෙන්නේ තවත් වර්ණකින්, කොළ මේ ඇති වෙන්නේ මේ තවත් වර්ණකින්, ගෙඩි හැදෙන්නේ තව වර්ණකින්. මෙන්න මෙහෙම මේ වර්ණ වලින් වර්ණාවලියෙන් මේ ලෝකේ ගොඩක් දේවල් කරනවා. ඔයගොල්ලෝ නිකන් හොයලා බලන්න. දැන් ඔය සාමාන්‍යයෙන් දැනට කරන ඔය ගොඩක් අය මේ ගෙවල් ඇතුලේ නිකන් මොකක්ද ඒකට මට මම දන්නේ කියන්නේ ගෙවල් ඇතුලේ අර ගස් වවන ක්‍රමයක් තියෙනවනේ. මොකක්ද ලැබ් එකක වගේනේ. හරිතාගාර. ඒතර මම දැක්ක අර මේ කවුද ඔය ලංකාවේ අර කාර් එකක් එම හදපු මිනිස්සෙක් ඉන්නේ කවුද? වේගා කාර් එක හැදුවේ. එයා මම දැක්ක එයාගේ වෙනම හරිතාගාරයක් තියෙනවා මේ එයා ඔක්කොම ගයක් ඇතුලේ AC කරපු කාමරයක් ඇතුලේ එයා එක එක පාරිසරික මට්ටම් නිර්මාණය කරනවා. මෙන්න මේ තාක්ෂණය භාවිතා කරලා. කොළය දෙන්න වෙනම ලයිට් එකක් දානවා. නිල් පාටින්. ඒතර මුල් දෙන්න එහෙමම වර්ණ භාවිතා කරලා එයා ගයක් ඇතුලේ සූර්යාලෝකය නැතුව කෘත්‍රිමව ශාක නිර්මාණය කරනවා. ඒක කරන්න පුළුවන්. මේ තාක්ෂණේ අපි දන්නවද? දැන් අපිට වඩාත්ම වැදගත් වෙන්නේ අඟහරු ග්‍රහයාගේ සොයාගත්තේ කවුද? අඟහරු ග්‍රහයා කොච්චර දුරින් තියෙනවද කියන එකද අපේ ගෙදර පැලේ හිටව ගන්න හැටිද? අපේ මිරිස් පැලේ හරි බොංචි පැලේ හරි මොනවාද වණ්ඩක්ක පැලේ හරි හිටවගෙන ඒකෙන් ගෙඩි ටික ගන්න විදිය තමයි අපිට වඩාත් වැදගත් වෙන්නේ නේ.
අපිට වඩාත් වැදගත් ලෝකෙ උසම කන්ද කියන එක දැන ගැනීමද අපිට වඩාත් වැදගත් වෙන්නේ පොල් සම්බලයක් වටා ගන්න විදියද? මම මේ කියන කතාව ඕගොල්ලෝ අපිට අපේ පරීක්ෂා කරනකොට අපි හැමෝම අපේ පරීක්ෂා කරන්නේ අපේ තාක්ෂණික දැනුම කොච්චරද? අපේ භාෂාවේ දැනුම කොච්චරද? අපි කොච්චර විභාග පාස් වෙලා තියෙනවද? නේ? ඒක බලනවා. හැබැයි අපි හොයන්නේ නැහනේ කවුරු හරි මේ මිනිහට කන ටික උයා ගන්න පුළුවන්ද? මේ මිනිහට පොල් ගෙඩියක් කඩා ගන්න ගහර නගින්න පුළුවන්ද පිරිමි ළමෙන්න? නේ? සාමාන්‍ය මෙන්න මේ දේවල්. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ ලෝකේ උසම කන්දට වඩා පොල් සම්බලයක් වටා ගන්න හැටි තමයි වඩාත් වැදගත් වෙන්නේ. මොකද අපි ජීවත් වෙන්නේ 3 වේලක් කනවා. කන්න නැති වුණොත් මුකුත් කරන්න බෑ. ඒ වගේ වඩාත්ම වැදගත්ම වෙන දේවල් ටික ළමයිනි ඕගොල්ලෝගේ වැඩිහිටි සහ බාල අපි හැමෝගෙම අපේ විෂයපතේ මොකක් වෙලාද? අයින් වෙලා තියෙනවා. අපිට අත්‍යවශ්‍යම වඩාත් වැදගත්ම වෙන අර ඊයේ ඔයගොල්ලෝ කතා කරන්නේ මේ සතුට සහනයේ තේමයි උමනා වෙන්නේ කියලා. ඒ සතුට සහනය උදා කරගන්න තාක්ෂණය. ඒ කියන්නේ ඕගොල්ලන්ට උගන්ලා තියෙන ඉගෙන ගත්තේ නැතුව හරි රස්සාවක් කළා ඒ ලැබෙන පඩියෙන් පඩියත් අරගෙන පොලේ ගිහිල්ලා පොලෙන් කෑම ගෙනල්ලා කන්න. හරිද? කොච්චරවමද? ඉගෙනගෙන රස්සාවක් කළා පඩිය අරගෙන ඒ පඩියත් අරන් මල්ලක් අරන් පොලේ ගිහිල්ලා පොලෙන් ගෙනල්ලා කෑම කන්න උගන්ලා තියෙනවා. හැබැයි ඕගොල්ලන්ගේ ගෙදර තියෙන මේ ඉඩමේ මිදුලේ හරි එළවලු පැලේ හිටවගෙන ඒක කන විදිය අච්චර රවමක් කියන්නේ නැතුව ගෙදර හිටවගෙන කන විදිය උගන්ලා තියෙනවද? උගන්ලා නැහැ. දැන් ඒක ඉගෙන ගත්තොත් අපිට මොකද වෙන්නේ? ඒක ඉගෙන ගත්තොත් අර මිනිහට රස්සාව අපෙන් වැඩ ගන්න බැරි වෙනවා. පඩියට අපිව නටවන්න බැරි වෙනවා. නේ? පොලේ අපිට වස ටික කවා ගන්න බැරි වෙනවා. මෙන්න මේ ටික බැරි වෙන නිසා එයාලා අපිට අර gedara දෙයක් හිටවගෙන අපි කන විදිය තාක්ෂණේ හරි සතුට වෙන නිවැරදි ක්‍රම වේදේ වහලා ඕගොල්ලෝ අර මොනවාද පරංගියා කෝට්ටේ ගියා වගේ මහා රවුමකින් අරන් එනවා. ඕගොල්ලන්ගේ වැඩ ගන්නව නිසා. ඒ නිසා මේ හැම තැනම තියෙන්නේ මොකද්ද? උගතමනා ශිල්පයමයි මතු රැකිනා කියලා අර කතාවකුත් තියෙනවනේ. දැන් ඕක මොනවත් පොඩ්ඩක් තේරුම් ගන්න. අපි දැන් ඉස්කෝලේදී ගුරුවරුත් ඕගොල්ලන්ට කියනවා ඇති. දැනටත් කියනවා ඉස්සරහත් කියලා තියෙනවා. උගතමනා ශිල්පයමයි මතු රැකිනා කියලා. දැන් ශිල්පයි ශාස්ත්‍රය කියන්නේ එකක්ද දෙකක්ද? එකක්ද? දෙකක්. එතකොට අපි එතන කියන උගතමනා ශිල්පයමයි මතු රැකින. දැන් අපිට අවශ්‍ය වෙන්නේ අපි මතුවට ආරක්ෂා වෙන දෙයක් ඉගෙන ගන්න නේද? අපි රස්සාවක් කරන්නේ අපි ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයනේ මේ ඔක්කොම ටික කරන්නේ අපේ මතු ආරක්ෂාව දියුණුව උදෙසා. හැබැයි අතීතේ හිටපු පඬිවරු කියලා තියෙනවා උගතමනා ශිල්පයමයි මතු අපිව ආරක්ෂා කරන්න කියලා. මතුවට රැකෙන්නේ කියලා අපිව. මොකෙන්ද රැකෙනවා කියලා කියන්නේ? ශිල්පයකින්. ශිල්පයක් කියලා කියන්නේ මොකද්ද? අතපය මෙහෙवला කරන දෙයක්. ශිල්පයක් කියලා කියන අතපය මෙහෙवला කරන දෙයක්. ඔගොල්ලෝ උයනික ශිල්පයක්. ඔගොල්ලෝ අතුගානික ශිල්පයක්. ඔගොල්ලෝ මොන හරි වගාවක් කරන නම් ඒක ශිල්පයක්. ඔගොල්ලෝ වඩු වැඩ කරනවද, මේෂන් වැඩ කරනවද, මොනවා හරි චිත්‍ර දිනවද ශිල්පයක්. මේවයි මොකක් කරන්න පුළුවන්ද? අපේ මතුවට ආරක්ෂාවක් සැලසෙනවා. ඒ නිසා අපේ දිනදා ගෙදර දොර වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්කම අපේ සාමාන්‍ය වෙන්නේ මම අර කිව්වේ සූර්යාගේ චන්ද්‍රයාගේ දේවල් ටික දැනගෙන ඒවත් එක කටයුතු කරන්න පුළුවන් බව ශිල්ප. අන්නේ ටික කරන මිනිස්සයා මහා වටයක් යන්නේ නැතුව මොකක් කරනවද? එයාට දැන් අපේ මම කියන එකට මේ පූර්විකාවක් සපය ගන්න මම උත්සාහ දෙන ඕගොල්ලන්ට ඇයි මෙහෙම එකක් අහන්න ඕමනා කියන එක ඊයේ කිව්වා වගේම. දැන් මෙතන මේ දුරින් ඉඳලා අහන අයටත් ඒක අදහසක් වෙයි. මට එයාලා පේන්නේ නැහනේ. ඕගොල්ලොත් එක මම මේ කාරණාව දිගට කියපු නිසා එයා ඕගොල්ලොත් එක්ක කතා කරගෙන යනවා. එයාලට මේකේ තේරුම් ගන්න පුළුවන් පොඩ්ඩක් සාවධානව අහන් හිටියොත් සාමාන්‍ය මේ දන්න දෙයක් තමයි කියන්නේ. නමුත් බලන්න අපිට වැරදිච්ච තැනක් තියෙනවා. ඒ කියන්නේ අපේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න මේ ළඟම තියෙන පරංගියා කෝට්ටේ කියපු කතාව දන්නව නේද? දන්නව නේද ඒ කතාව? දන්නේ නැත්නම් අහගන්නකෝ. දැන් පරංගියෝ ලංකාවට ආවට පස්සේ ජයවර්ධනපුර කෝට්ට, ඒ කියන්නේ අගනගරය බොහොම සමීපව තියෙන්නේ. පරංගියෝ ඇවිල්ලා ගොඩ බැස්සට පස්සේ මොහොතෙන් බොහොම සමීපව තියෙන්නේ. දැන් අපේ මේ සිංහල මිනිසුන්ට උමනා වුණා මේ පරංගියාව මේ කෝට්ට කියන එක තියෙන තැන අර කියන්නේ මේ හරියට නිශ්චය කරගන්න බැරි වෙන්න මේ වැඩේ කරන්න. ඒ නිසා මොකද්ද කරේ? මේ පරංගියෝ ටික කෝට්ට මේ දැන් අපි හිතමු අපේ දැන් මෙතන කුස්සිය තියෙන අතරනේ. දැන් ඔයගොල්ලෝ අහනවා මේ කුස්සිය කොතනද තියෙන්නේ හඳුන්නේ කියලා හෙවතින් මම කියනවා මෙන්න මෙතනින් බහැලා මෙහින් ගිහලා හොම් පිටිපස්සෙන් අන්න ওই පැත්තෙන් කුරුඳු පැත්තෙන් බහැලා ඕම එහා පැත්තෙන් එන්න කියලා. හරිද? දැන් ලොකු රවුමක් ගිහලා මෙහෙම කැලෙන් ගිහලා අර පැත්තෙන් ආවට පස්සේ
ඔයාලට තේරෙන කුස්සිය නම් ගොඩාක් දුර තියෙන්නේ නේ. හැබැයි ඔයාගේ යාළුවෙක් ඉඳගෙන මේ කෝල් එකක් ගන්න ඔයාට. මෙතන ඉඳන්. කෝල් එකක් ගන්නකොට කෝල් එක ෆෝන් එක පොඩ්ඩක් අයින් කරාම එයා කතා කරන කටහඬ ඇහෙනවා. ඔයා මේ පැත්ත බලනකොට මේ එයා මෙතන ඉන්නේ. ඒ කියන්නේ මේ ළඟ තිබිච්ච එකක් දුරින් මහා රවුමක් එක්කරන් ගිහිල්ලා වගේ මේ පරංගියාව කෝට් එක්කරන් ගිහලා තියෙන මහා රවුමක් ගිහිල්ලා දවසක් විතර ගත කරලා කෝටට එක්කරන් ගිහිල්ලා ඉන්නකොට අර පරංගියෝ අනිත් අය ඉන්න ගමන් වෙඩි තියනවලුනේ මේ නැවතුරුපලේ ඉඳලා අර වෙඩි හඬ ඇහෙනවලු එයාලට. ඒ වෙඩි හඬ ඇහෙනකොට තමයි තේරුම් ගන්න තියෙන්නේ මුන් අපිව ඇන්දුවා කියලා. මහා රවුමක් එක්කරන් ගිහිල්ලා වෙහෙස කරා කියලා. ඒතර අගනගරයට ගහන්නේ නැහනේ ගොඩක් දුරයිනේ. ආන්නේ වගේ අපි දැන් මේ වර්තමාන පාලකයෝ වර්තමාන ලෝක බලවත්තු කියන අය ලෝකයේ යම් සංස්කෘතියක් විසින් අපිට මොකක් කළා දෙනවද දැන්? අපිත් දැන් මොකක් කළාද? පරංගියා කෝට්ටේ අරන් ගියා වගේ හොඳටම අන්දලා තියෙන්නේ. අපි හොඳටම ඇදගෙන ඉන්නේ. ඒක අපිට තාම මොකක් වෙන්නේ නැද්ද? විශේෂ වෙන්නේ ළමයි. අපි මොන දේ රස්සාවයි ඔක්කොම ටික කරලා අවසානයේ මොකද්ද කරන්නේ? බලාපොරොත්තු වෙන්නේ ගයක් හදාගන්න. හොඳට කාලා බීලා ඉන්නනේ. ගයක් හදාගන්න ඕන. කෑම බීම ටික අවශ්‍ය වෙනවා. අපි හම්බ කරන ටිකෙන්නේ පොලේ යන්නේ. හැබැයි අපි දවසේ පැය 24න් මේ පැය ප්‍රධාන පැය 8ක් කියලා හිතනකො 8ක් අපි රස්සාව කළා. අපි දවස කුලිය කියලා හිතමුකෝ. රස්සාව කළා රුපියල් 1500ක් ගත්තයි කියන්නකෝ. අරගෙන ඒ සල්ලි ටිකෙන් අපි එදා වේලා කන්න පොලේ යනවා. පොලේ ගිහිල්ලා බඩු ගේනවා. බඩු ගෙනල්ලා මොනවද කරන්නේ? කණේකනේ. හැබැයි අපිට මේ රස්සාවට ගිහිල්ලා ඒකෙන් හම්බෙන එකෙන් ඒ කියන්නේ රස්සාව කරන්න ඉස්සෙල් ඉගෙන ගන්න එපායි. ඒ පියවරට දැන් මේ යන්නේ ඔයගොල්ලෝ තරුණ කාලේ සම්පූර්ණ ඒකට වැය කරනවා. නේ? වැය කළා ඔයගොල්ලෝ රස්සාවක් කළා. ඒ රස්සාවෙන් හම්බෙන පඩියෙන් ගිහිල්ලා එදිනදා කන්න බොන අවශ්‍ය ටික කරගන්නවා. ගයක් හදාගන්න හරිය දේවල් ටික. හැබැයි ඔයගොල්ලෝ හිතුවද මෙන්න මෙහෙම. මම රස්සාවට ගිහිල්ලා රස්සාව කරන පැය 8 මං ගෙදර වත්තේ මොනවා හරි ටික වගා කරනවා. හරි? වත්තේ මොනවා හරි ටිකක් වගා කරනවා. දැන් පැය 8ක් වැඩ කරොත් මට ඕන තරම් විවේකයක් තියෙනවා. නේ? නිදහස විවේකී තියෙනවා. මට ඕන නම් වැඩ කරන්න පුළුවන්, ඕන නම් නැතු නොකර ඉන්නත් පුළුවන්. මේ වගා කරොත් අපි තුමු කුඹුරක් කරන්න පුළුවන්, ගොඩ ගොවිතැන මඩ ගොවිතැන කියලා තියෙනවනේ. ඒ ටික කරාට පස්සේ ඒත් මට මේ කිසිම වේදමක් නැතුව ගෙදරත් ඉඳලා විවේකෙත් තිබිලා මනේ ඒත් අරගෙන මම අර පඩියෙන් ගන්නෙත් පොලේ ගිහලා බඩු ගේනවා. දැන් මේ පොලේ යන්න නැතුව බඩු ගේන්න පුළුවන් නම් මට දැන් පඩියක් අවශ්‍ය නැහැ නේ. දැන් මේක තමයි ලේසිම කෙටිම ක්‍රමය. හැබැයි මේක අපිට කියලා දෙනවද? නෑ අපිව කෝට් එක කරන් යනවා. පොලේ තමයි බඩු තියෙන්නේ, සුපර් මාකට් වල තමයි බඩු තියෙන්නේ. ඒ බඩු ගන්න නම් සල්ලි තියෙන්න ඕන, සල්ලි ගන්න නම් රස්සාවක් තියෙන්න ඕන, රස්සාවක් කරන්න ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඉගෙන ගන්න නම් උඹලා අනිවාර්යෙන් ඉස්කෝලේ ඉන්න ඕනේ. ඒ ඉගෙන ගන්න උගන්නන්නේ මොනවද? අපිට ඕන තියෙන්නේ. ඒ උගන්නන මොකද්ද? අන්න අර ලේසි ක්‍රමවේද පාරවල් ටික කොහොම ටික වහලා අර පරං අමාරුවේ වැටෙන ක්‍රමවේදේ පෙන්ලා දීලා තියෙනවා. එහෙමද නැද්ද? එහෙමයි. දැන් ඒක තමයි මේ දහම ඉගෙන ගන්න එකටත් දැන් ඕගොල්ලෝ දහම ඉගෙන ගන්න එක මොකක් කළාද? ඒක නිකන් අර දැන් අර කැඳ බීලා වගේ කියලා සංකල්පයක් හැදුවනේ. කැඳ බීලා වගේ කියලා සංකල්පෙදී මිනිස්සු කැඳ බොන එක. නැමෙත්ත උදේට නිකන් මේ මොනවාද ඇන්කර් එකක් බිව්වනම් තමයි හරියන්නේ. මොකද ඕස්ට්‍රේලියාවේ වැඩෙන පිරිසිදු නැවුම් එලකිරිනේනේ කියලා කිව්වහම මේ කිව්වන් අපිත් දැන් මොකක් කැමති මොනව වෙන්නද? ස්මාර්ට් වෙන්න කැමතිනේ. ওই සාම්ප්‍රදායික දේවල් කරලා හරියනවද? දැන් මොකක් වෙන්න ඕනද අපි? ටිකක් ස්මාර්ට් වෙන්න ඕන. ඒ නිසා කැඳේ එක අයින් කරලා අපි මොකක් කරනවද? අර කිරි එක බොනවා. වැස්සියෙක් ගෙදර මේ හරක් ඉන්න වැස්සියෙ ඉන්න කිරි දවාගෙන බොන්නේ නැහැ. ඒවා ස්මාර්ට් නෑනේ. කඩෙන් ගේනවනේ සුපර් මාකට් ගිහිල්ලා ඇන්කර් අපි බොන්නේ මොනවද? කට ඇරලා කියන්නේ අපි ඇන්කර්. කවුරු හරි කියනවද මම උදේට කැඳ බොන්නේ කියලා? ඒක නිකන් ලැජ්ජයි. ඒ මොකද්ද කරේ? එයාලා අපිට සංකල්පීය වශයෙන් මේක මහ පහත් දෙයක්, මේක නිකන් ග්‍රාමීය දෙයක් විදිහට සංකල්පය හැදුවා. හැදුවට පස්සේ අපි ඒකෙන් ස්වභාවිකවම අයින් වෙලා ගියාට පස්සේ අපේ නිරෝගීකම නැති වෙලා ගියා. එයාලා අර පුන්නක්කු ටික අපිට දැන් පොවනවා. ඒ පුන්නක්කු ටික පොවන්නේ. ඕගොල්ලෝ හොයලා බලන්නේ මේ මොනවද අපිට පොවන්නේ කියලා. හරිද? සත්ව තෙල් තනිකර පොවන්නේ. ඌරු තෙල් විශේෂයෙන්. ඒ කියන්නේ අර කිරිවල තියෙන යොදේ අයින් කරනවා. අයින් කරලා එයා ඒවෙන් මොනව හදනද? චීස් වගේ, බටර් වගේ අදිසුකෝභෝගී ආහාර හදලා අර රොඩු ටික ඉතුරු වෙනව නේද? ඒ රොඩු ටිකට සත්ව තෙල් නැත්නම් එළවලු තෙල් දාලා අපිට එවනවා. අපි හරක් වගේ අරව බොනවා රොඩ්ඩ. ඒතර අපිට තිබිච්ච අර ශාකසාර ටිකකින් බත්ත කැඳේක නැති කරා. අර ගෙදර එළදෙනෙක් හදාගෙන බීපු කිරි එක
නැති කළා අපිට පුන්නක් උපවන්න පටන් ගත්තා. හරි. ආන්න ඒ වගේ අපිට දහමක් ඉගෙන ගන්න එක තරුණයන්ගෙන් අයින් කළා දැම්ම. මොකද්ද? පන්සල් යනවද බණ අහනවද? නේ? බණ අහන්නේ කවුද? පන්සල් යන්නේ කවුද? වයසට ගියාට පස්සේ. නේ? වයසට ගියාට පස්සේ බණ අහන්න ඕනේ. දැන් අපි කොහෙද යන්න ඕනේ? දැන් ක්ලබ් යන්න ඕනනේ. තරුණයෝ ක්ලබ් යන්න ඕන. පොය දාසටත් අපි පොඩ්ඩක් මියුසිකල් ෂෝ එකකට ගිහිල්ලා ටිකක් ස්මාර්ට් වෙන්න එපායි කියලා අපිට සංකල්පයක් හදලා දුන්නා. ওই කැඳබන සංකල්පය වගේ. අර මං ඊයේ රාත් ඕගොල්ලන්ට කිව්වා සුද්දා මුල්ලේරියාව අංගොඩ කියන නගර දෙක මේ ජාතික වීරය බිහි වෙච්ච නගර දෙක ඒක නිෂ්ප්‍රභ කළා දාන්න. ඒකේ ශක්තියන් හීන කළා දාන්න මොකක් කරාද? පිස්සන් කොටුව කියන එක ගෙනිහිලා දැම්ම අංගොඩට. මුල්ලේරියාවට. එදා නම් අපිට මතක් වුණේ මුල්ලේරියාව අර කුඹුර මොකද්ද කියනනේ අර සින්දුවකක් තියෙනනේ. ලේයින් යට වුණා ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා කියලා මුල්ලේරියාව ගැන පුදුමාකාර අභිමානයක් තිබුණා. සුද්දට ඒක අහනකොට ඇඟ වෙවුලනවා. ඇයි ඒ? පරාද වෙච්ච තැනනේ. දැන් නන්දි කඩාල් කිව්වහම නිකන් දෙමළ මිනිස්සුන්ට හරි හිතට අමාරු වෙන්නේ නේ. දැන් තව ටික දවසකින් සමහරට තවත් මානසික රෝහලක් නන්දි කඩාල් වල හදන්නත් පුළුවන්. ඇයි නන්දි කඩාල් කියන්නේ ප්‍රභාකරන් මරපු තැනනේ නේ. ඔව් පරාද වෙච්ච තැන කියන තැන සමහරට තව යුග දෙකක් විතර යනකොට ওই තැන සමහර එක්ක නම වෙනස් කරයි එක්කෝ තෙන්ට වෙන මොකක් හරි ආදේශකයක් ගෙනල්ලා ඔය කියන විජයග්‍රහණී ස්වභාවය නැති කළා දායි. මෙහිම සංකල්පීය වශයෙන් ඕගොල්ලන්ගේ හිතවල ධර්මයට එන්න තියෙන ප්‍රවණතාවය මොකක් කරලා තියෙනවද? නැති කරලා තියෙනවා. සමහරවිට දැන් මෙතෙන්ට ආපු නැති සමහරට ඔය මේ තාක්ෂණී හරහාවත් අහන්න නැති පිරිසක් ඇති උතන. ඕව අහලා හරියනවද අද? අපි දැන් ඉගෙන ගන්නවනේ මොනවද? IT සබ්ජෙක්ට් එක ඉගෙන ගත්තා නම් ওই වෙලාවේ ඉංග්‍රීසි කෝස් එකක් කරා නම් ඉංග්‍රීසි වචන පහක් පාඩම් කරගත්තා නම් ඒක කොච්චර වැදගත්ද ඔය බණ අහනවට වඩා කියන තැනකට අපි ඔළුව හදපු නිසා අපි හැමදාම අර ලිස්සන ගහේ නගිනවා වගේ අපි එකම තැනටපත් වෙලා ඉන්නවා. එහෙම නැතුව මෙන්න මේ චේන් එක කඩාගෙන ගියපු කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනා විතරක් මේ ලෝකෙ දිනුවා. මම ඔයගොල්ලන්ට උදාහරණ පෙන්නන්නම්. ලෝකේ පොසත්ම මිනිසයා කියලා අපි නාමිකව දැනට කියන පුජ්‍යලෙක් ගැන කියනෝනේ නේ. දැන් ඔය මේ වසංගතයේ නිර්මාතෘවරයා. නේ? කවුද? බිල් ගේට්ස්. දැන් බිල් ගේට්ස් කියන කෙනා ඉගෙනගෙන උපාධි ටිකක් ඇතුව ඒ දේවල් වලින් දිනු වෙලාද මේ ලෝකේ පොසතා වුණේ වෙන ක්‍රමයකින්ද? වෙනත් ක්‍රමයකින්. ශිල්පීය ඥානයක් පාවිච්චි කළා. ඒ කියන්නේ මේ ශිල්පයක් පාවිච්චි කරන්නේ. එහෙම නැතුව අපි දැන් ඉගෙන ගන්නවා වගේ අපි උපාධියකින් ලැබිච්ච දේවල් අපි නැත්නම් ඉස්කෝලේ ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කළාද? නැහැ. එතකොට ලෝකේ ඉන්න අනිත් පොසත්තු 10 දෙනා අරන් ගත්තොත් ඔක්කොම ඉන්නේ කවුද? අපිටම දැන් ඔන්න අපි මේ පාවිච්චි කරන Zoom තාක්ෂණය. දැන් මේ මනුස්සයත් බොහොම දැන් බිලියන පතියෙක් බවට පත් වෙලා ඉන්නෝනේ. එතකොට එයා ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්ත දෙයකින්ද මේ මොකක් හරි කරපු දැන් ඔය Zoom කියන ඇප් එකේ කියලා හිතන්නකෝ. ඒක එයා දිනු කරලා තියෙනවා. එතකොට දැන් IT ඉගෙන ගත්ත අය ලංකාවේ නැද්ද? IT ඉන්ජිනියර්ස්ලා ඕන තරම් ඉන්න. ඔයගොල්ලොත් IT පැත්ත දන්නේ නැද්ද? නමුත් අපි කරපු දේ මොකද්ද? අපි කරේ IT ඉගෙනගෙන කාගේ හරි රස්සාවකට යනවා. නේ? අපි කෝස් එක කරපු දවස් ඉඳලා බලන්නේ මොකද්ද? රස්සාවක් හොයාගන්න. රුපියල් 20000ක් ලැබෙනවා නම් එච්චරයි. ජීවිත කාලෙම රුපියල් 20000ට රස්සාව කරනවා. දැන් ඔය Zoom ඇප් එක හදපු මිනිස්සයා කොහේ රස්සාවක් කරන්න මොකක් වෙනවද? එන්නේ තාමත් රුපියල් 50000කට 60 රුපියල් නේ ඩොලර් කියන්නකෝ. ඩොලර් මේ 10-15000කට සමහරලාට රස්සාව කරනවා. හැබැයි දැන් එයා මොන වගේ කෙනෙක්ද? බිලියන පතියෙක් වෙලා. අනේ ඔය දැන් ඔය Facebook වගේ එකක් හදපු දැන් මාක් සකර්බර්ග් කියන එක නනේ. එයා ඒ ගෑන් ළමයාත් එක්ක මොකක් හරි සිද්ධියකට නේ ඔක නිර්මාණය කරයි කියන්නේ නේ. ඒතොර එයාත් ගෑන් ළමයාත් එක්ක කතා බහ කරන්න හරි මොකක් හරි දෙයකට අවශ්‍යතාවයක් උදෙසා තමයි එයා මේ Facebook කියන ඇප් එක මුලින් නිර්මාණය කරන්නේ. හැබැයි ඒකෙන් අද එයා කොතෙන්ද ගිහින් තියනවද? දැන් එයා රස්සාවක් කරනවද? එයා උපාධිධාරියෙක්ද? සමහරට නැතු වෙන්න පුළුවන්. එයා රජයේ සේවකයෙක්ද? නෑ. එයා කාගේවත් යටතේ වැඩ කරන කෙනෙක් නෙමෙයි. එයා මාස්පඩි ගන්න කෙනෙක්ද? ඒත් නෑ. හැබැයි එයා යටතේ මේ සමහරට ලෝකෙම ඉන්න IT විෂය පිළිබඳ හොඳට ඉගෙනගත්තු අය එයාගේ කම්පැනි එකේ වැඩ කරනවා ඇති. හැබැයි එයා එහෙම මහා උගතෙක් නෙමෙයි. එතකොට තව උදාහරණයක් අරන් බලන්න දැන් අපි
ඔය නවලෝක හොස්පිටල් එක ගැන නිතර කතා කරනෝනේ. නවලෝක මුදලාලි කියලා කෙනෙක් ගැන ඔය ගොඩක් ප්‍රසිද්ධයිනේ මිනිස්සු කතා කරනවා. ඒ නවලෝක මුදලාලි කොච්චර උපාධි තියෙනවද? ඒ නවලෝක මුදලාට කිසිම උපාධියක් නැහැ. අස්සම් කරන්නේ බොහොම අමාරුවෙන් අස්සම් කරන්නේ. ඉගෙන ගන්නපු කෙනෙක් නෙමෙයි. හැබැයි එයා යටතේ කොච්චර වැඩ කරනවද? MBBS BSc උපාධිධාරියෝ තමයි විශේෂඥ වෛද්‍යවරු එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ ගිහිල්ලා ට්‍රේනින් වෙලා එන්නේ කාලඟටද? අර අටේ පන්තියවත් පාස් නැති නවලෝක මුදලාලිගේ යටතේ වැඩ කරනවා. එතකොට අයිතිකාරය කවුද දැන්? මේකේ වැඩ කියන්නේ මේ ප්‍රධානිය නවලෝක මුදලාලි. ඒ යටතේ සේවකයෝ කවුද? අර ඉන්න දොස්තර මහතුරු විශේෂඥ වෛද්‍යවරු නර්ස්ලා ඔක්කොම එක එයාලා දැන් කොහොම වෙච්ච අයද? ඉගෙනගෙන පුහුණුව ලැබපු අය. නැත්නම් එයාලා ඒකට ගන්නවද? ගන්නෙ නැහැ. හොඳට ඉගෙනගෙන ඒ කියන්නේ ඕගොල්ලෝ වගේම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඒවයින් ආයි වෙන විද්‍යාපීඨ කියන්නේ විද්‍යාව කියන්නේ දොස්තරලා වගේ විෂයන් ඉගෙනගෙන ඒවයි වෙන පිටරටවල ගිහිල්ලා කෝසස් කරලා ස්පිරිතාල වල ට්‍රේනින් වෙලා අවුරුදු 4-5 ට්‍රේනින් උනාට පස්සේ තමයි අරයාගේ ආයතනයට සේවකයෙක් විදිහට බඳව ගන්නෙ. එතකොට අපි ඔක්කොම රවුම ගහනකොට අවුරුදු කීයක් විතර වෙනවද? අවුරුදු 35ක් 40ක් විතර වෙනකොට අපිට පුළුවන්කම ලැබෙන මොකක් කරන්නද? සේවකයෙක් වෙන්න. හැබැයි ඒ සේවකයෙක් කරන ආයතනයේ ප්‍රධානියා ඊටමත් තරුණ වයසේදීම එයා ජීවිතයේ සාර්ථකත්වයට ගියපු ඔය කියන අපි ලැබපු අධ්‍යාපනය නොලබපු හැබැයි අවශ්‍ය දේ ඉගෙන ගත්ත කෙනෙක්. අවශ්‍ය දේ කියන්නේ මොකද්ද? මේ ලෝකේ සාර්ථක වෙන්නේ කොහොමද? මේ ලෝකේ ජීවත් වෙන්නේ කොහොමද? ඵලදායීව වැඩක් කරගන්නේ කොහොමද කියන දේ ඉගෙනගෙන. මොන උගතමනා ශිල්පය. උගතමනා ශිල්පයේ ඉගෙනගත්තු නවලෝක මුදලාලි ආයතන ප්‍රධානියා වෙනකොට නූගතමනා ශාස්ත්‍රයක් ඉගෙනගත්තු දොස්තර මහතුරු එතන සේවකයෙක් බවටපත් වෙනවා. එතකොට බලන්න අපි කැමති සේවකයෙක් වෙන්නද බොස් කෙනෙක් වෙන්නද? සේවකයෙක් කියන්නේ අනුන්ගේ යටතේ වැඩ කරනවා කියන එක. දැන් උගත්තු හැමදාම කොතෙන්ද යන්නේ? උගතෙක් යන්නේ මේ උගත්කම. හොඳයි මම මේ කියන්නේ දැන් අපි මේ ඉගෙන ගන්න උගත්කම හැම වෙලාවෙම සේවකයෙක් නිර්මාණය කරනවා. සුද්ධ මේක හැදුවේ යාගේ සේවකයෙක් ටික නිර්මාණය කරගන්න. හැබැයි මේ ලෝකේ තියෙන නිවැරදි අධ්‍යාපනයේ උගතමනා ශිල්පය ඒ කියන්නේ බුදුහාඳුරු පෙන්වන නිවැරදි තාක්ෂණය ක්‍රමවේදය කියන එක ඕගොල්ලෝ ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් නවලෝක මුදලාලි කෙනෙක් වෙන්න සමහරට මාක් සකර්බර්ග් කෙනෙක් වෙන්න පුළුවන්. හරි? දැන් ඉලෝන් මාස් කියලා මිනිස්සෙක් ගැන මේ දවස්වල කතා කරනවා. නේ? ඉලෝන් මාස් කියලා. ඒත් මොන වගේ කෙනෙක්ද? ලොකු තාක්ෂණික දේවල් ටිකක් ලෝකෙට දෙනවා. දැන් ඔය මොනවාද ස්ටාර්ලින්ක් කියලා දැන් ඉස්සරහට දෙන්න හදන තාක්ෂණයනේ. ඊළඟට ඔය අර මම ඊයේ කතා කරේ මොලේට සංඥා නිකුත් කරන චිප් එකක් දාන තාක්ෂණය. ඒ ඔක්කොම එයාලා හදලා තියෙනවා. සමහරට මේ මිනිස්සයා මෙලෝ උපාධියක් නැහැ. හැබැයි අවශ්‍ය ශිල්පීය දැනුම කියන කාරණාව තියෙනවා. එතකොට අපිට හැම වෙලාවෙම දියුණු වෙන සාර්ථක වෙන ආයතන ප්‍රධානියෙක් වෙන මහා ව්‍යාපාරිකයෙක් වෙන තාක්ෂණය මොකක් කළද? වහලා සේවකයෙක් වෙන වහලෙක් වෙන තාක්ෂණය අපි ඉස්කෝලේ ඇතුළේ උගන්වනවා. එහෙම නේද නැද්ද? අපිට අපි ඉස්කෝලේ ගුරුවරුත් වැඩිපුර උනන්දු කරන්නේ මොකක් කරන්නේ මොනවාද? පුතේ හොඳට රසාව කරලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා හොඳ ජොබ් එකක් කරන් අපි වගේ මේ ඉස්කෝලේට උගන්වන්නේ. නැත්තම් මේ විශ්වවිද්‍යාලෙම ලෙක්චර් කෙනෙක් වෙන්න. එහෙම කියන්නේ නැද්ද? කියනවා. ඒ කියන්නේ මොකද්ද? එයා අර මං කිව්වේ ලයිමේ ඉන්න අම්මලා තාත්තලා ඒ තමන්ගේ ළමයි ටික උගන්ලා කියලා ආයෙ අර හේනෙම දලු කඩන්න යවනවා වගේ අපි අපේ වැඩිහිටියෝ මොකක් කරනවද? අපි ඊළඟ සේවකයෝ ටික බන්දලා තමයි ඒ සේවකයෝ විශ්‍රාමය. අපේ ගුරුවරු අපිව ට්‍රේන් කරලා ඒ ආයතනයේ සේවය කරන්න බන්දගෙන තමයි එයාලා විශ්‍රාම යන. එයාලා යනකොට අපි ඉන්න එතන. අන්න එතකොට හැම වෙලාවෙම මේ සේවකව නිර්මාණය කරනවා. හැබැයි එයාලා අපිව ව්‍යාපාරිකයෝ කරේ නෑනේ. එයාලා අපිව ලෝකේ ධනපතියෝ කරේ නෑනේ. එයාලා අපිව ලෝකේ සතුටින් ඉන්න මිනිස්සුය කරේ නෑනේ. නේ? අපිට පුංචි කාලේ දෙන අදහසක් තමයි හොඳට ඉගෙනගෙන මම ඉගෙන ගන්න එකටම ගහනවා නෙමෙයි හොඳේ. ඉගෙන ගන්න ඕන. මමත් ඉගෙනගෙන තියෙනවා. මමත් රස්සාවල් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක වැඩක් නෑ කියන එක නෙමෙයි මම මේ පෙන්නන පැති කඩවල බලන්න. අපිට ඉස්කෝල මේ පුංචි කාලේ දෙන අදහසක් තමයි අපේ අම්මා තාත්තා අපේ ගුරුවරු දෙමව්පියෝ මේ හැමෝම දෙන දෙයක් තමයි හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරොත් පුතේ මොකක් කරන්න පුළුවන්ද? හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා හොඳට සල්ලි භාගය ඇතුව හොඳට සතුටින් ඉන්න ජීවිතයක් අපිට උදා වෙනවා කියලා කියනවා. කියනවද නැද්ද? කියන ඕගොල්ලන්ට තෝරන තරම් කියලා ඇති. මම ඕගොල්ලන්ට උදාහරණ ටිකක් පෙන්නන්නම්. ඒකේ ඔය කියන කතාව සම්පූර්ණ බොරුවක් කියන එක. ඕගොල්ලන්ට දැන් එකක් කිව්වා.
ලෝකේ පොහොසත්ම කෙනා කවුද? ඔය බිල් ගේට්ස් කියන මිනිසයා. ඒතර ලංකාවේ පොහොසත්ම කෙනා කවුද? ධම්මික පෙරේරා කියන මිනිසයා. ඒ කට්ටියනේ. දැන් ලංකාවේ ඉගෙන වඩාත්ම උගත්ම කෙනා කවුද? ලංකාවේ උගතුන් අතර ඉහළම මට්ටමේ ඉන්න උගත කවුද? කවුද? සමහරට අපි දන්නේ නැහැ. මොකද එයාගේ පිළිබඳ කතා වෙන්නේ නැහැ. හරි. එතකොට ඒ ලංකාවේ ඉන්න උගත්ම කෙනා ධම්මික පෙරේරාද? එයා නම් නෙමෙයි නේ. හරි. ලංකාවේ දැන් ලෝකේ වැඩිපුරම සතුටින් ඉන්න කෙනා විදියට යම්කිසි සමීක්ෂණ වාර්තාවකින් හරි ඔප්පු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් කවුද? ඕගොල්ලෝ ටිකක් මතකයක් හරි තියෙනවා නම් කවුරු හරි සතුටින් ඉන්න කෙනා? ඔව් ටිබෙට් ජාතික හාමුදුරු කෙනෙක් එක අවස්ථාවකදී තේරෙනවා සතුටින් ඉන්න කෙනා විදියට අර සායනික පරීක්ෂණ මගින් ඒ කියන්නේ අර ECG වගේ නිකන් මේවලම් හයි කරලා හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය මැනලා ඒ හැම එකකින්ම එයාලා තීරණය කරන මෙයාගේ මේ කියන්නේ හොඳම සතුටින් ඉන්නකොට අපේ ශරීරේ නිකුත් වෙන හෝමෝන වර්ග ටිකක් තියෙනවා. ඒක බලන්න පුළුවන්. ඒ හෝමෝන වලින් සියලු ලෙඩ නැති වෙන, ඔය හොඳට පැහැපත් වෙන, නිරෝගී වෙන, බොහොම සැහැල්ලු ශරීරයක් ඇති වෙන මේ හෝමෝන ටිකක්. ඒක මනින්න පුළුවන්. අපේ නිරෝගීකම මනින්න පුළුවන්. අපේ ශරීර වලින් ඒ හෝමෝන බැරි වෙලාවක් පිට වෙන්නේ බය වෙන්න දෙයක් නැහැ. හොඳේ. මේ අන්න එහෙම මැනපු ටිබෙට් ජාතික හාමුදුරු කෙනෙක් ලෝකේ සතුටින් ඉන්න කෙනා විදිහට සමීක්ෂණ වාර්තා වලින් හොයා ගන්නවා. එතකොට ලෝකේ ධනවත්ම පුජ්‍යලේ විදිහට බිල් ගේට්ස් වෙනම නම් කරනවා. ලෝකේ ඉගෙන උගත්ම පුජ්‍යලයා විදිහට ඒ කියන්නේ සමහරලාට තියෙනවා එංගලන්තේ තියෙන අඩුම වයසේ මහාචාර්යවරියක්. අවුරුදු 18ක් වගේ වෙනකොට යා මහාචාර්ය කෙනෙක්. ඉන්දියාවේ තියෙනෝනේ IT පැත්තෙන් මේ ඉංජිනේර කෙනෙක් කියන අවුරුදු 16ක් වගේ පොඩි ළමයෙක්. ඒ වගේ උගත්තු අඩුම වයසෙන් උගත් වෙච්ච අය ඉන්නවා. හරිද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ අර අපිට කිව්ව නේද පොඩි කතාවක්. හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරොත් හොඳට සල්ලි ඇතුව සතුටින් ඉන්න පුළුවන් කිව්වට මේ තුන් දෙනා එකට උපදිනවද? ළමයි මේ තුන් දෙනා එකට ඉපදිලා නැහැනේ. එකට ඉපදෙනා කියන්නේ මේ තුන් දෙනා එක්කෙනෙක් වෙලා නැහැනේ. දැන් වැඩිපුරම සල්ලි තියෙන මිනිස්සයා හොඳට ඉගෙන ගත්ත මිනිස්සයාත් නෙමෙයි හොඳටම සතුටින් ඉන්න කෙනාත් නෙමෙයි. හොඳටම ඉගෙන ගත්ත මිනිස්සයා සතුටින් ඉන්න කෙනාත් නෙමෙයි හොඳටම සල්ලි තියෙන කෙනාත් නෙමෙයි. හොඳටම සතුටින් ඉන්න කෙනා ලෝකේ හොඳටම ඉගෙන ගත්ත කෙනාත් නෙමෙයි ලෝකේ වැඩිපුරම සල්ලි තියෙන කෙනා නෙමෙයි වෙනකොට මේ තුන මොකක් වෙලාද? මේ තුන පැත්තක් එක තැනකට මේක සම්බන්ධ වෙලා නැහැ. එහෙනම් අන්න අර අපිට පුංචි කාලේ දීපු සිහිනය ප්‍රායෝගිකව මේ මහ පොළොව තුළ සැබෑ වෙනද කවදාවත්? ප්‍රායෝගිකව මේ මහ පොළොව තුළ සැබෑවක් වෙන්නේ නැහැ. හොඳට ඉගෙන ගත්තාම හොඳ පඩියක්, හොඳ ආර්ථික ශක්තියක් ලැබිලා හොඳටම සතුටින් ඉන්න පුළුවන් කියලා කිව්වට ඒ තුන් පැත්තක තියෙනවා. සමහරවිට හොඳටම සල්ලි තියෙන කෙනා වැඩිපුරම පීඩාවක් ගන්න නූගත් කෙනෙක්. හොඳටම සතුටින් ඉන්න කෙනා නූගත් සල්ලි නැති කෙනෙක්. නේ? හොඳටම උගත් කෙනා සමහරවිට සල්ලි නැති මේ සමහරවිට සතුටක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ලංකාවේ දේශපාලන ශාස්ත්‍රය අපි කියනෝනේ හොඳටම උගත් කෙනා GL පීරිස් මහත්තයා කියලා. يعني කියවනට කියනෝනේ නේ GL පීරිස් කියන්නේ හොඳ උගතෙක් කියලා. නමුත් අපි යාගේ ජීවිතය තුළ දකින දේවල් ටික බලන්න. දැන් ඕගොල්ලන්ගේ පළාතල හොඳටම උගත් කෙනා බලන්න. අන්න එතකොට තේරෙනවා මේ අධ්‍යාපනය මේ අධ්‍යාපනය තුළ පරිපූර්ණත්වයට පත් වුණු පමණින් අපි මේ බලාපොරොත්තු සතුට ලැබෙනවද? ලැබෙනවා නම් අර මං කිව්වේ එංගලන්තේ ඉන්න අඩුම වයසෙන් මේ මහාචාර්යවරියක් වෙච්ච කෙනා තමයි ඒ ලෝකේ සතුටින් ඉන්න කෙනා බවට පත් වෙන්න ඕන. ඒ සතුටුදා වෙන්නේ නැහැ. හැබැයි ඒකම කියනවා හොඳ ආර්ථික ශක්තියක් ලබා ගන්න පුළුවන් වෙන්නේ හොඳට ඉගෙන ගත්තොත් කිව්වට පස්සේ අන්න එහෙනම් එයාම තමයි ලෝකේ පොසතා බවට පත් වෙන්නත් ඕන. නමුත් අපි දන්නවා පොසතා හොඳට ඉගෙන ගත්ත කෙනාත් නෙමෙයි සතුටින් ඉන්න කෙනාත් නෙමෙයි. සතුටින් ඉන්න කෙනා හොඳට ඉගෙන ගෙනත් නැහැ සල්ලිත් නැහැ. ඒ හාමුදුරුවෝ ටිබෙට් හාමුදුරුවෝ කෙනෙක් නේ. ඒ හාමුදුරුවෝ හොඳටම ඉගෙන ගත්ත කෙනා නෙමෙයි. එහෙනම් මේ තුන් පැත්තක තියෙන. එතකොට අපි දැන් බලන්න ඕන මේ තුනෙන් අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? අපිට මේ තුනෙන් අවශ්‍ය වෙන්නේ මොකද්ද? ඕගොල්ලෝගේ හදවතට තට්ටු කරලා බලන්න. ඕගොල්ලන්ට ඕනේ හොඳම සල්ලිකාරය වෙන්නද? වැඩිම පීඩනයක් කරන් හොඳම සල්ලිකාරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳම උගතෙක් වෙන්න පුළුවන්. හොඳම උගතා වෙලා මහා සල්ලියකුත් නැහැ. මහා සතුටකුත් නැහැ. හැබැයි හොඳම උගත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ අවශ්‍යතාවයේ සතුට නම්
මහා සල්ලියකුත් නැහැ. මහා උගත්කම් ටිකකුත් නැහැ. හැබැයි එයා නිදහස් නිවහල් බොහොම තෘප්තිමත් ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ට වෙන්න ඕනේ කවුද කියලා. අන්නේ වෙන්න ඕන කෙනා වෙන්න ඕගොල්ලෝ සැලසුම් කරනකොට ඕගොල්ලෝ දකින්න ඒ වෙන කෙනා මෙන්න මෙහෙම මට්ටමක කෙනෙක්. දැන් ධම්මික පෙරේර ගැන බලන්න. ලංකාවේ අර පහුගිය කාලේ ලංකාවේ මේ සතුටින් ඉන්න කෙනා විදිහට අර මම දැක්ක රූපවාහිනියක කියලා තියෙනවා. කවුද අර පෙරේරයන් සංසකේ සිකියුරිටි වැඩ කරන මිනිස්සෙක්. මේ මෑත කාලේ නේ මම අවුරුදු 3-4කට ඉස්සෙල්ලා ඔය නිකන් සමීක්ෂණ වාර්තාවක් වෙන්නලා තිබුණා. ඒ කියන්නේ මේ මිනිස්සු සිකියුරිටි ජොබ් එක කරන්නේ. එයා වාහන පාකින් කරන ඒවා රෝමියෝ ඒවා පෙන්නලා එයාගේ බොහොම සහැල්ලුවෙන් හරි සතුටින් ඉන්න මිනිස්සෙක්. සමහරවිට අපි දැන් මේ උත්සාහවත් වෙනවා කර ඉංජිනේරුවෙක් වෙන දොස්තර කෙනෙක් වෙන්න මෙහෙම වෙන්න මේ මහා සැලසුමක් තියෙන්නේ. ඒ සැලසුම ඇතුලේ අපි හිතන් ඉන්නේ එතෙන්ට ගියහම මොකක් ලැබෙයි කියලාද? අන්න අර සතුටුමත්ම තෘප්තිමත්ම ජීවිතේ ලැබෙයි කියලා අපි හිතුවට බලන්න ඕනේ. එහෙම ලැබෙනවා නම් දැනට ඉන්න අයට ලැබෙන්න ඕන. නේ? දැන් ඔයගොල්ලන්ගේ විශ්වවිද්‍යාලේ ප්‍රොෆෙසර්ස්ලාට නැත්තම් මේ පළාත්වල ඉන්න අපේ ඉස්කෝලවල ඉන්න අපේ මේ රටේ ඉන්න ඉහළම මට්ටමේ ඉන්න උගත්තුන්ට ධනවත්තුන්ට අපි බලාපොරොත්තු වෙන දේ ලැබිලා නම් තියෙන්නේ. අපි එතෙන්ට යන්නේ කිසිම වැරද්දක් නැහැ. මෙන්න මේ පටලැවිල්ල නැද්ද ඔයගොල්ලන්ට අපිට? තියෙනවා. මේ පටලැවිල්ල නිසා තමයි අපි පරංගියා කෝට්ටේ ගියා වගේ වෙන රවුමක් ගහනවා. අපිට ඌමනායක තියෙන ළඟ අපි මේ මහා රවුමක් ගහනවා. එහෙනම් මෙන්න මේ නිදහස් වෙන ගැලවෙන විමුක්තිය උදා වෙන ක්‍රමවේදය තමයි දහමෙන් උගන්වන්නේ. ඒක උගන්වන එක වළක්වන්න තමයි ඕගොල්ලෝ මොකක් කරන්නේද? බණ අහලා වැඩක් නැහැ බං. නේ? බණ අහලා වැඩක් නැහැ. ඕවද මේ කාලේ අහන තරුණ ජීවිත තියෙන්න ඕවට නෙමෙයි. වයසට ගියාම යෝ මේ බණ දහම කියන මේ බණ දහමයි කියලා 아무තු මොකක් හරි මේ භාවනා කරන්නද උගන්වන්නේ. නෑ මෙන්න මේ තරුණ ජීවිතේ සාර්ථක වෙන විදිය. ඔව්. දැන් ඕගොල්ලන්ට මෙන්න මෙහෙම හිතන්නකෝ. දැන් ওই තරුණ ජීවිතක මම තරුණ පිරිස ඉලක්ක කරන්නේ ඕගොල්ලෝ හැමෝටම දෙක වැදගත්යි. දැන් සමහර වෙලාවට පිරිමි ළමයෙක් ගෑන් ළමයෙක් එක්ක යාළු වෙන්න ගියාම ගෑන් ළමයෙක් පිරිමි ළමයෙක් එක්ක යාළු වෙන්න ගියාම මේක කරගන්න බෑ සමහරුන්ට. වටෙන් ගොඩෙන් අවුරුදු ගණන් අර එම්මෙන් උඟුල්ලන් උමුණලානේ අර එම්මෙන් එබිකම් පාල මහා කතන්දරයක්. දැන් සමහර ඉන්න මේක පටස් ගන්නකොට වැඩේ ඔක්කොම කරගෙනත් ඉවරයි. ඒ මොකද්ද? ඒක නිවැරදි ක්‍රමවේදය දන්න කෙනා මේක හරියට ටක් ගාලා කරගන්නවා. බැරි මිනිහා අවුරුදු ගාන නිකම් පස්සෙන් යනවා කිසිම ප්‍රතිඵලයක් නැහැ. එහෙනම් මේකටත් මොකක් තියනවද? මේ ප්‍රේමය ගැන විතරන්නේ මම ඔයගොල්ලන්ට තේරෙන තැනින් පටන් ගත්තේ. හොඳේ. මේ ඒ වැඩේටත් මොකක් තියනවද? හරිම ක්‍රමවේදයක් තියෙනවා. ඒ තාක්ෂණය දන්න කෙනා ඊටමත් ශනිකව වැඩේ. يعني පහසුවෙන් අපහසුතාවයටපත් වෙන්නේ නැතුව, ලත වෙන්නේ නැතුව, කාලය විනාශ කරගන්න නැතුව එයා ඒක හරි විදිහට කරගන්නවා. දන්නේ නැති කෙනා නිකන් කාලෙත් විනාශ කරගෙන, සල්ලිත් විනාශ කරගෙන, සමහර ජීවිතෙත් විනාශ කරගෙන මුකුත් ප්‍රතිඵලයක් ලබන්නේ නැහැ. අපිට ඕක ඉගෙන උගන්වනවද ඉස්කෝලේ? අපිට ඒක ගන්නන්නේ නැහැ. දැන් ප්‍රේමී කෙනෙකුගේ ජීවිතයේ මූලික අවශ්‍යතාවයක් අතර නැද්ද? දැන් ළමයි කවුද ප්‍රේම කරන්නේ නැති කෙනෙක් ඉන්නේ? කසාද බඳිනවා කියන එක කවුරු කරන දෙයක් නෙමෙයිද? කරන දෙයක්. හැබැයි ඕක කරන විදිය උගන්ලා තියෙනවද? හැබැයි වෙනේම ඔක්කොම ගන්නවා ඒක කරන විදිය උගන්වන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ කරන්නේ නැති දෙයක්ද? ඕගොල්ලෝ අනිවාර්යෙන් අධ්‍යාපනයෙන් පස්සේ ටික කාලෙකින් අවුරුදු 20 25 කෙනෙකුට අනිවාර්යෙන් හැම මිනිස්සෙක් මේක කරනවානේ. අනිවාර්යෙන්ම කරන එක ගැන අපිට උගන්වන්න ඕනේ නැද්ද? හරියට කරගන්න විදිය. උගන්වන්න ඕනේ. ඉස්කෝලේ ප්‍රේමය සම්පූර්ණයෙන් තහනම්. නේ තහනම් වචනයක් කළනේ. ඒ කියන්නේ අපේ ජීවිතේ සතුටු වෙන්න තියෙන තැන මොකක් කරනවද? ඒ තාක්ෂණය උගන්වන්නේ. විවාහ ජීවිතය ගැන අපිට උගන්වන්නේ. කන්න උයන එක හොඳට උයන්නේ ඉගෙන ගන්නව නැද්ද? මොකද දවසට 3 වේලක් කනවා අපි. ඒ කණ එක රසට කන්න බැරි වුණොත් වැඩක් නැහැ නේ. කෙනෙක් කඩවල් ගාගෙන ගිහලා එක එක රස හොයාගෙන යන්නේ. එතකොට අපිට කන්න වෙන එක හරියට ඉගෙනුවොත් ඉංගෑන් ළමයෙකුට ඒකම බැරිද ජීවිතේ වෙනසක් කරගන්න? ඒ පෞල් ජීවිතයක් ආරක්ෂා කරගන්න ඒකම ශක්තියක් වෙන්නේ නැද්ද? ශක්තියක් නමුත් ඒක ඔයගොල්ලන්ට ඉස්කෝලේ උගන්වනවද? ඒක උගන්වන්නේ නේ. නයිල් ගඟේ දිගයි විදුලි තලාකන්දේ උසයි. ඕෙන් අපිට අපේ ජීවිතේ ඕගොල්ලන්ගේ මොන ජීවිතේද? ඒ උස අවශ්‍ය වෙන්නේ කොයි වෙලාවද? ස්පිරිතාලයට ගියාට පස්සේ? කසාද බැඳලා පස්සේ? දරුවෝ හදද්දී? නානකොට, නිදා ගන්නකොට, ඇමරිකාවේ අගනගරේ ජනාධිපතිගේ නම නේ? අපිට මොනවටද වැදගත් වෙන්නේ? නයිල් ගඟේ දිගයි, විදුලි තලාකන්දේ උසයි. අපිට මේක වැදගත් වෙන්නේ නැහැ ළමයි. අපේ ජීවිතේ කිසිම දැනක ඒක උමනා වෙන්නේ නැහැ. උමනා වෙනවා විභාගෙ ලියන දවසට.
හැබැයි අපේ ජීවිතේ එදා උමනා වෙන මේ සූර්යාගේ ස්වභාවය, චන්ද්‍රයාගේ ස්වභාවය, සඳුදාංගහරුවාද බදාද බ්‍රහස්පතිද මොකද්ද වෙන්නේ? ඒවයි පරිසරයේ මොකද්ද වෙනස? කන්නෝ වෙන විදිය, නිරෝගීව ඉන්න විදිය මේ එකක්වත් අපිට උගන්වන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් කළද? අත්‍යවශ්‍ය කිසිම දෙයක් උගන්වන්න නැතුව නිකම් අර අපිට කැඳේක නවත්තලා අර සත්ත්ව තෙල් ටික රොඩ පෙවෝ වගේ අපිට ඌමනාම අධ්‍යාපනය නවත්තලා අපිට කිසිසේත්ම අවශ්‍ය නැති වැදගත්ම නැති දේවටයක් අපිට උගන්වනවා. ඒ නිසා අපේ ජීවිත අසාර්ථකයි. හොඳ මෙහි කාර්යෝ හදනවා. ඒ මිනිහා හරි සුවචයි කීකරුවයි. ඒ මිනිහට වෙන තාක්ෂණයක් දන්නේ නැහැ. දැන් ලයිම් ඉන්න මිනිස්සෙට ඒකෙන් එළියට ගිහිල්ලා වැඩක් කරගන්න තේරෙන්නේ නැහැ. එතකොට මේ මිනිස්සෙට අර හාම්පුතාට වැඳගෙන ජීවිත කාලෙම මෙහි කාර්ය වශයෙන් ඉන්න. දැන් ඕගොල්ලන්ට තාම බෑ ඒ සමාජ සංස්කෘතියෙන් එහාට ගිහිල්ලා යම් දෙයක් කරන්න. මම කියන්නේ බෑ කියලා. ඕගොල්ලන්ට උවමනාවක් තියෙනවා නම් පුළුවන්. එහෙම මෙහෙම ක්‍රමවේදයට අරගලකාරී ක්‍රමයකට යන්නේක බෝසත්ණන් වහන්සේ කියන්නේ කවුද? සිද්ධාර්ථ බෝසත්ණන් කියන්නේ තාරුණ්‍ය බොහොම අරගල කරපු කෙනෙක්. අපිට හිතෙන්නේ මේ ඇටමාලි ගණන් කර බිම් බලාගෙන ගියපු කෙනෙක් කියලා නෑ. සිද්ධාර්ථ කුමාරය කියලා කියන්නේ දැන් ඕගොල්ලෝ දන්නවා එවකට බුදුහාඳුරෝ ඒ ඉන්න කාල සීමාවේ තිබුණා ඔය මොනවාද අපි කියන්නේ බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රති සන්න්‍යාසි කියලා අවදි හතරක්. ඒ අවදි හතරෙන් බ්‍රහ්මචාරී අවදීදී ඕගොල්ලන්ට ඔගේ අනිවාර්යයෙන්ම තියෙන ඉගෙන ගන්න. ගෘහස්ත අවදීදී විවාහ වෙන්න. ඊළඟට සන්න්‍යාසි අවදීදී තියෙන්නේ බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ත අවදීදී තමයි විවාහ වෙලා දරුවන්ගේ දරුවා හැදුවට පස්සේ ආගමික දහමවල ඔය වගේ පන්සල් එන්න පුළුවන්. හරිද? එතකන් නැහැ. ඊට පස්සේ සන්න්‍යාසි කියන අවදීදී අවසාන කියන්නේ අවුරුදු 80ක් විතර ගියාට පස්සේ වනගත වෙන්න පුළුවන්. එතකොට එයා ධර්ම අවබෝධය කරගන්නේ අර 60 පැනලා හොට බිම ඉන්න ඔන්න මෙන්න තියලා. එතකොට මේ මිනිහට මොකක්වත් කරගන්න බෑ. කන් ඇහෙන්නෙත් නෑ, ඇස් පේන්නෙත් නෑ, මොකුත් අවබෝධයක් කරගන්න බෑ. හැබැයි බෝසත්ණන්සේ මොකක් කරාද? ඒක කඩාගෙන ගියානේ නේ. බ්‍රහ්මචාරී අවදීන් පස්සේ කෙටි කාලීන බ්‍රහ්මචාරී අවදියක් ගත කරලා සමවෙන්නේ. ඔව් බ්‍රහ්මචාරී කෙටි කාලීනව ඉගෙන ගන්නෝනේ. ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන අවුරුදු 16 දී විවාහ වෙනෝනේ. විවාහ වෙලා කෙටි කාලයකදීම ආයෙ මොකක් කරනවද? රාහුල කුමාරය ඉපදුනට පස්සේ එයා කෙලින්ම යනවා වානප්‍රස්ථාවදියට. සන්න්‍යාසයවදියට වානප්‍රස්ථනේ සන්න්‍යාසයවදියට තනියම නියන්නේ. යසෝදරත් එක්ක යන්නේ නෑනේ. සන්න්‍යාසයවදියට ගිහිලා අවුරුදු 45 වෙනකොට ධර්ම අවබෝධය කරගන්නවා. හැබැයි එවකට සමාජයේ බලාපොරොත්තු වෙන්නේ ධර්ම අවබෝධය වෙන්න ඕනේ කොයි වයසේද? අවුරුදු 80 දී 90 දී. 45 දී වුණොත් එයා මොකක් කරනවද? එයා මේ සමාජය වෙනස් කරන්න ලොකු අරගලයක් කරනවා. එයාට කාලය තියෙන තාරුණ්‍ය තියෙන හැකියාව තියෙනවා. ආන්නේ නිසා ඕගොල්ලන්ගේ තරුණ අවදිය මොකක් කරලා තියෙනවද ඕගොල්ලෝ? හිර කරලා තියෙන්නේ. ඕගොල්ලන්ගේ ඇඟේ හයිය තියෙන කාලේ, ජවයේ තියෙන කාලේ, ආවේගශීලී භාවයේ තියෙන කාලේ, නිර්මාණශීලී හැඟීම් තියෙන කාලේ ඕගොල්ලෝ මොකක් කළාද? ඕගොල්ලෝ හිර කරලා තියෙන්නේ. දැන් ওই පහුගිය කාලේ කොරන්ටයින් කියන කාලේ නව නිර්මාණ බිහිවුනේ නැද්ද ලංකාවේ? ළමයි අලුත් නිර්මාණ හැදුවා. ඒක නිසා තමයි ටක් ගාලා කොරන්ටයින් නවත්තලා ඉස්කෝලේ පටන් ගත්තේ. ඇයි ඒ? මෙහෙම වුණොත් ලංකාවේම මොකක් කරනවද? අනිවාර්යෙන් තව ටික දවසකින් රොකට් එකක් හදනවා. හඳට යන්න. ඒක නවත්තන්න ඕන නිසා තමයි මොකක් කරන්නේද? මේ ඉස්කෝලේට ගෙනල්ලා ළමයි ටික ඔළුව හැදෙන්න පෑදෙන්න තියෙන අවස්ථාව සම්පූර්ණ වහලා අරුන් මොනවද කරන්නේ? අර කුණු ගොඩවල් ටික මේ ඔළුවට පොම්ප කරනවා. ඕගොල්ලෝ දැන් අවුරුදු 20ක් 25ක් යනකම් මෙතෙන්ට දානවා. දාලා ඊට පස්සේ කැම්පස් එකට ගියාට පස්සේ අර සමාජවාදීයෝ අර මේ වයි කියලා පාරට බස්සලා අරගල කරනවා. ගුටි ගස්සව ගන්නවා. ගෑස් කඳුළු ගෑස් කන්න හදනවා. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? දේශපාලඥයෝ වන්දනාවේ ගිහිල්ලා රස්සාව හම්බුනාට පස්සේ ඔය රටයි සමාජවාදයේ අර වයි මේ වයි නෙවෙයි දැන් මොකද කරන්න තියෙන්නේ? ගෙදර ගෑණිකෙන් බැනුම් අහන්නේ නෝ. එහෙම වුණොත් දැන් ඔය තියෙන දෙයක් වල පාඩුවේ ඉන්නයි තියෙන්නේ. ඒතකොට සමාජවාදෙත් නැහැ, විමුක්තිය අරගලත් නැහැ. ධර්ම අවබෝධෙත් නැහැ මොකුත් නැහැ ආන්නතේටපත් වෙනවා. ගෑන් ළමයින්ටත් වෙන්නේ ඒක තමයි. නේ? ඔය ළමයි හදාගෙන ගෙදරගේ වැඩක් කරගෙන ඉන්න වෙලාවේ ඉන්න ඔය සමාජ අරගල කරන්නවත් මේ විමුක්තිය හොයන්නවත් මේ අසාධාරණට විරුද්ධව වැඩ කරන්නවත් අනුන්ගේ නෙමෙයි Tamanට වෙච්ච අසාධාරණයට විරුද්ධව වැඩ කරන්නවත් මොකුත් නැතුව ඔන්න ඔතනින් ඕකට අහු වෙලා ඔහොම ඉඳලා මැරලා යනවා. මෙන්න මේ සමාජ අරගලයට එරෙහිව පිරිසක් නැගී ඉන්න එක වළක්වන්න තමයි මොකක් කරලා තියෙන්නේ. ඕගොල්ලෝ ඒ වයස් සීමාවල් මොකක් කරනවද? ඒ තැන් වලට හිර කරලා තියෙනවා. හිර කළ තිබන් ඕගොල්ලෝ කවුද කියන එකවත් හොයන්න ඉඩයක් නැහැ. විවේකයක් දෙන්නේ නැහැ ළමයි. ඉරිසෙන්සුරාද විවේක දැන් රජයේ රස්සාව කළ මිනිසුන්ට නේ. බෑ දෙකනේ මේ ලංකාවේ අපිට විතරයිද? නෑ ජපානයේ දියුණුවම රටක් කියනෝ නේද? ජපානයේ දියුණුවම රටක් කියලා කියන්නේ මොකක් එක්කද? ජපානයේ මිනිස්සු අපිට වඩා මැෂින් වගේ වැඩ කරනවා. මැෂින් වගේ වැඩේ මිනිසුන්ට මේ ඇහිවිය ගහන වෙලාවක් නැති තරම්. මේ මිනිස්සු එච්චර කාර්යක්ෂමයි. ඒක මේ දියුණුවද?
දැන් මේ හැම දෙයක්ම කරන්නේ අපේ දියුණුව දිසා නෙමෙයිද? අපේ දියුණුව කියලා කියන්නේ මොකද්ද? අපිට වැඩිපුර විවේකයේ තියෙන්න ඕන. නේ? අපි කන බොන දේ රස විඳින්න ඕන. කසාදයක් බැඳනනම් ඒ මනුස්සයත් එක්ක ළමයිත් එක්ක විවේකීව ඒ සතුට වෙන්න අවස්ථාව කාලය තියෙන්න ඕන. නේ? අපි අපේ ජීවිතේ විඳින්න අවස්ථාවක් තියෙන්න ඕන. හැබැයි දියුණුව කියන රටවල මොකද්ද තියෙන විශේෂය? ඒ රටවල මිනිසුන්ට කියා ගන්න වෙලාවක් නැහැ. ඇයි ඒ තරම් වැඩ. ඒ සල්ලි තියනවා, ගෙවල් තියනවා, වාහන තියනවා. හැබැයි මානසික පීඩනය අතිශයින්ම ඉහළයි. දැන් ඕකද දියුණුව? හැබැයි ලෝකේ දියුණුව කියලා අපිට පෙන්නපු මායාව ඕක තමයි. හැබැයි දරුවනි ඔය කී ඉහළෙම ඉන්න මිනිස්සු මේ අපේ හාම්පුත්තු ඔය පීඩාව ගන්නෙ නැහැ. අපිව පීඩාවට දාලා අපිව කුඹුරට දාලා හරක් ටික මඩවන අතරේ හාම්පුතා මොකද දෙන්නේ? නියරට එලා වාඩිලා කකුලක් උඩ කකුලක් දාගෙන බලාගෙන ඉන්න මුන් හරක් මඩවන හැටි. ඒ නිසා අපි හරක් විදියට මැඩ වෙනවා මේ සමාජයේ. මැඩ වෙනකොට අපේ වෙහෙසින් අපේ මහන්සියෙන් වෙන පිරිසක් ලාභ ගන්නවා. එයාලා සතුට එයාලගේ මේ නිදහස එයාලගේ මේ ජීවිතේ භුක්ති විඳින එයාලා. නමුත් ඒක අපිට තේරෙන්නේ මෙන්න මේකට මාර බලවේගය කියලා කියනවා. මාරය හැම වෙලාවෙම මොකක් කරනවද? අපිව වදයටපත් කරනවා. අපි වෙහෙසටපත් කරනවා. අපිට නිවැරදි පාර හොයන එක මොකක් කරනවද? හොයන එක අවස්ථාව නැති කරලා නිවැරදි පාර හැම වෙලෙම වහනවා. දැන් මේක මේ මොහොතේදී අපි ඕගොල්ලන්ට අපේ ගුරුවරුන්ට අපේ අම්මට තාත්තට මේක වෙලා තියෙනවා. හැබැයි වෙච්ච බවක් එයාලට තේරෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේක පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. මේක ඕගොල්ලෝ හැමෝටම මේ වැඩිහිටි පාලක කතන්දරයක් නැහැ. ඕගොල්ලෝ හැමෝම මෙතන ඉන්නේ. දැන් අපි අපේ අවශ්‍යතාවයට නෙමෙයි අඳින්නේ. අපි අපේ අවශ්‍යතාවයට නෙමෙයි කන්නේ බොන්නේ. අපි අපේ අවශ්‍යතාවයට නෙමෙයි ගමන් කරන්නේ. ගමන් බිමන් යන්නේ වාහන ගන්නේ අපිට අපේ උමනාවට නෙමෙයි. ලෝකයේ උමනාවට, රූපවාහිනියේ උමනාවට. එක එක්කෙනාගේ උමනා විපාකෙන් තමයි අපි ඉෂ්ට කරන්නේ. දැන් අර මම එදත් කිව්වේ අපිට 5G වල අවශ්‍යතාවයක් මතුවෙලා නැහැ. හැබැයි එයාලා අපිට අවශ්‍යතාවයක් මොකක් කරනවද? නිර්මාණය කරනවා. ඉතින් අපිට නිර්මාණය කරාම මේක තමයි ගන්න වෙන්නේ. මම අර කිව්වේ අශ්වපරිප්පු අපිට කවන්න ඕන නම් ඒ මිනිසුන්ට පුළුවන් කවන්න. ඕනේ ජරාවක් අපිට කවන්න පුළුවන්. අනේ. ඒ කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? එයාලා අපිව පාලනය කරන ලස්සනට. ඒ දොර විතරක් ඇරියාම අපිට වෙන දොරවල් එකක්වත් නැති වෙච්ච ගමන් අපිට යන්න තියෙන්නේ. ඒ දොරින් විතරයි. මොකද අපි ස්වාධීන නැහැ. එහෙනම් බුදුහාමුදුරු පෙන්වන්නේ මෙන්න මේකයි තාක්ෂණය. කොහොමද සතුට කියන සාර්ථකත්වය කියන එක දැන් අර මම ප්‍රේමය කියන කාරණාවේදී පවා අපිට දෙයක් ලබා ගැනීමට අපි හැම වෙලාවෙම කරන්නේ ඒක දැහැ ගන්න හදනවා. ඒක උදුර ගන්න හදනවා. ඒක හොඳින් හරි නරකින් හරි ළඟා කර ගන්න හදනවා. ඕක තාක්ෂණي නෙමෙයි. ওই තාක්ෂණින් ඒ දේ මොකක් වෙනවද? මම උදේ ඕගොල්ලෝ අහන් හිටියේ නම් මෙතන හැමෝම හිටියේ නැහැ. මම කිව්වා මේ ලෝකේ පවතින ස්වභාව ධර්මයේ තාක්ෂණික ක්‍රමය. මම කිව්වා ක්‍රියා ප්‍රතික්‍රියා න්‍යාය කියන එක. ක්‍රියා ප්‍රතික්‍රියා න්‍යාය කියලා කියන්නේ අපි යම්කිසි බලයක් යොදවනකොට නම් එක පැත්තකට ඒ බලයේ යොදවන පැත්ත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තවත් බලයක් නිර්මාණය වෙනවා ඉබේම නේ. ගුවන් යානාවේ අනේක මම උදේ කතා කරා. ගුවන් යානාවේ හෙලිකොප්ටරකින් කරන්නේ පෙත්තෙන් පහළට ලොකු හුලම් බලයක් එදෙව්වාම හෙලිකොප්ටර එක මොකක් වෙනවා? යකඩ කොට උඩට ඉස්සෙනවා. ප්‍රතිබලයකින් තමයි ඒකේ වෙන්නේ. එතකොට වාහනයක් යන්නේ ත්‍රෝදෙන් ලොකු බලයක් ඝර්ෂණ බලයක් නෙනේ. ඝර්ෂණ බලයක් පොළොවට එදෙව්වහම වාහනේ යකඩ කොට තල්ලු වෙලා යන කිලෝ ගාණක් බර. එතකොට අර නැවේ හැම දෙයකම අපි පාවිච්චි කරන වාහනවල හැම එකකම ඕක පාවිච්චි කරනවා. අපි කකුල් දෙකිනුත් කරන්නේ ඒකමයි. ප්‍රතිබලයකිනුයි අපි ඉස්සරහට තල්ලු වෙන්නේ. අන්න ඒ වගේ මේ ලෝකේ හැම වෙලාවෙම ක්‍රියා ප්‍රතික්‍රියා න්‍යාය කියන සබාධාමික න්‍යායක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊයරින් වෙන කිසිම දෙයක් නෑ. ඒකයි බුදුහාඳුරු කියන්නේ මේ ලෝකේ හේතුඵල ධම ඇරෙන්න වෙන කිසිවක් නෑ කියලා. පටිච්ච සමුප්පාදය ඇරෙන්න මේ ලෝකේ කිසිවක් නෑ. දවා පටිච්ච සමුප්පාදය ගැන ඇහුවනේ උදේනේ. මේ ලෝකේ පටිච්ච සමුප්පාදීය ක්‍රමය ඇරෙන්න වෙන කිසිවක් නෑ. මොකද පටිච්ච සමුප්පාද න්‍යාය තාක්ෂණේ දන්නේ නැති කෙනෙකුට ප්‍රේමවත් කරගන්න බෑ. කිසිම ඒ කියන්නේ කරගන්න බෑ. ඇයි ඒ? පටිච්ච සමුප්පාදය කියන්නේ අමුතු කතාවක් නෙමෙයි. මොකද හේතුඵල ක්‍රියා ප්‍රතික්‍රියා කියන එක. දැන් හෙලිකොප්ටර් එක ගැන මම කිව්වනේ පහළට වායු පීඩනය යොදනකොට මේ යකඩ කොට උඩට ඉස්සෙනවා. එහෙනම් ප්‍රතික්‍රියාවක් විදිහටනේ අපේ අවශ්‍යතාවය සිද්ධ වෙන්නේ. ක්‍රියාව විදිහටද ප්‍රතික්‍රියාව විදිහටද? අපේ අවශ්‍යතාවයේ හෙලිකොප්ටරේ ෆෑන් එකක් හයි කරලා හුලං ගහන එකද උඩ යන එකද? උඩ යන එක. උඩ යන එක සිද්ධ වෙන්නේ ක්‍රියාව විදිහටද ප්‍රතික්‍රියාව විදිහටද? ප්‍රතික්‍රියාව විදිහට. අර හුලම් බලය පහළට යෙදවීමේ ක්‍රියාව ඒකේ ප්‍රතික්‍රියාවක් විදිහට තමයි හෙලිකොප්ටර් එක උඩ යන්නේ. එහෙනම් හැම වෙලාවෙම අපේ ජීවිතයේ අවශ්‍යතාවල් ඉෂ්ට වෙන්නේ ක්‍රියාවෙන් නෙමෙයි ළමයි. ප්‍රතික්‍රියාවෙන්. ක්‍රියාවෙන් කරන දෙයට ප්‍රතිවිරුද්ධ දේ තමයි ප්‍රතික්‍රියාව විදිහට උපදින්නේ. අපි ගොයන් ගහ නෙමෙයිනේ ගන්නෙ.
V8 ටිකනේ. ඒ කියන්නේ අපි හේතු ටිකද කන්නේ ඵලයද කන්නේ? ඵලයයි කන්නේ. ඒ නිසා ඵලදාවයි අපි හැම වෙලාවෙම ගන්න. එහෙනම් ඵලය උපදින්නේ හේතුවක් නිසා. හේතුව ඉපදුන්නේ නැතොත් ඵලයට කොච්චර ආස වුණා. අපි ඵලයට පුදුමාකාර කෑදරකමක්, පෙරේතකමක්, ආසාවක් තියෙනවා. හැබැයි අපි හේතු ටික උත්පාදනය කරන්න දන්නේ. ඒ කියන්නේ අපිට උමනා වෙලා තියෙන V. හැබැයි V උමනා වුණාට මේ ගොයන් හිටවන්නේ නැතුව V උඩින් පහත් වෙන්නේ නැහනේ. නේ? අපිට තක්කාලි ගෙඩියක් උමනා වෙලා තියෙනවා. හැබැයි අපි තක්කාලි ඇටයක් අරන් ගිහ ඇටයක් එක පැල කරලා ඒකට පොර ටික දාලා ගහ හදා ගන්න නැතුව පොලෙන් ගෙනාවත් ගහෙන් එපා හැදෙන්නනේ. මේ ගහේ එහෙම ඒ ටික හේතු ටික සම්පාදනය කරන්නේ නැතුව තක්කාලි බලාපොරොත්තුෙන් හිටියෝ කොච්චර කාල හිටියෝ ලැබෙයිද? කවදාකවත් ලැබෙන්නේ නැහැ. ඒක ලබා ගන්න පුළුවන් ලේසිම ක්‍රමේ ප්‍රාර්ථනා කර කර අනේ මට තක්කාලි ලැබේවා කිය පඳුරු බඳින එකද? නැහැ. ගිහිල්ලා ඇට ටිකක් අරන් ගිහිල්ලා ගෙදර හරි කලාව වෙලාව බලලා වගා කරොත් ටික දවසකින් ඔයගොල්ලන්ට තක්කාලි ලැබෙනවා. අන්න එහෙනම් ක්‍රියාව හරියාකාරව සිද්ධ කිරීමේ කියන්නේ ක්‍රියාවට විපාකයක් විදියට තමයි අපිට අවශ්‍ය ඵලදාව කියන එක ලැබෙන්නේ. එහෙනම් ආදරය කියන එක ලබා ගන්න තියෙන්නේ කොහොමද? ඔතනින්මයි. මොකද්ද එහෙනම් ආදරය ලබා ගන්න තියෙන මේ ක්‍රියාව? ඒ කියන්නේ ක්‍රියාව කියන්නේ මේ කර්මය කියන්නේ කර්ම විපාක. ක්‍රියා විපාක කියලා කිව්වත් හරි. මොකද්ද කර්මය? මේ ලෝකේ යම් දෙයක් ලැබෙනවා නම් ලැබෙන්නේ දැන් කළු කියන එකට ප්‍රතිවිරුද්ධ දේ සුදුනේ. උඩ කිව්වහම යටනේ. නේ? ලැබීමට ප්‍රතිවිරුද්ධ දේ මොකද්ද? දීම. ලැබීම කියන දෙයට ප්‍රතිවිරුද්ධ වචනේ තමයි දීම. උඩ කිව්වහම යට නේ. දැන් පහලට ශක්තිය යොදවනකොට උඩට යනවා. ප්‍රතිවිරුද්ධ දිශාවට නෙමෙයිද? උඩට. එහෙනම් දීම කියන එකට ප්‍රතිවිරුද්ධව ලැබීම කියන දේ සිද්ධ වෙනවා. දැන් අපි හෙලිකොප්ටර් එක හදලා මේක උඩට උස්සන කොච්චර උඩ දැම්මත් උඩ තියෙනවද? උඩ දැම්මට උඩ තියෙන්නේ නැහැ. දැන් අපි හැමදේම ලබා ගන්න හදන්නේ මොනවා වගේද? අන්න ඒ වගේ හෙලිකොප්ටර් එක හදලා උඩ දානවා. උඩ දැම්මට මේක පවතින්නේ නැහැ. අපිට ලබා ගන්න ලබා ගන්න ඕමනාවක් ඇති වුනහම අපි මේක ලබා ගන්න මේක අපේ කරගන්න දඟලනවා. ඒ දැඟලීම තුළ අපේ වෙනවද? හෙලිකොප්ටරේ උඩනේ තියෙන්න ඕනේ. තියෙන්න ඕමනාවට උඩ දැම්මට හරියනවද? උඩට නෙමෙයි බලය යොදවන්න ඕනේ. පහළටයි බලය යෙදුවට පස්සේ ප්‍රතිවිපාකයේ විදියට බලයයි උඩට ලැබෙන්නේ. එහෙනම් ආදරය කියන කාරණාව අපිට උමනා වුණාම අපි කරන්න ඕනේ අපි ආදරය තමන් ළඟ කරගන්න හදන එකද? එහෙම කරගත්තාම ප්‍රතිවිපාකයක් එන්නේ නැහැ. මොකද්ද කරන්න ඕනේ? හෙලිකොප්ටර් එකේ න්‍යායම ගන්න. අපි බාහිරට මේ ආදරය අපි කාගේ හරි දිනා ගන්න කැමති නම් බලාපොරොත්තු වෙනවා නම් ඒ කෙනා දිහාවට ඒ කෙනා දෙසට අපි ආදරය කියන කාරණාව පරිත්‍යාග කරනකොට අතහරිනකොට දන් දෙනකොට ඒකේ ප්‍රතිවිපාකයක් විදිහටයි අපිට ලැබීම කියන ආදරය දෙන්නේ. ඔන්න ඔය තාක්ෂණය තේරෙන්නේ නැතුව ආදරය කරන්න බෑ. කරගත්තත් පවත් ගන්න බෑ. හෙලිකොප්ටරේ උඩ දැම්මම ඩිංග වෙලාවක් තියෙනවා. ඇහිල්ල මොකක් වෙනවද? එසැනින්ම බිම. අපි සරුංගල් අරිනවා වගේ. සරුංගලේ හුළඟ වැඩි වෙච්ච ගමන් යනවා. හරියට සරුංගලේ හදලා නැත්තම් මොකක් වෙනවද? හුළඟ වැඩි වෙච්ච ගමන් එහෙම බිම. එහෙනම් මේ මෙන්න මේව නැද්ද තාක්ෂණේ? මේ දාන විපාක. දැන් දානයි කියන එක ඉගෙන ගත්තාම අපි හිතන් හිටියේ දිව්‍ය ලෝක යන්න. මේ ඊළඟ ආත්මෙට මරුණාම තමයි යෝනේ වයසට ගියාම තමයි දාන විපාක මේ ධර්ම ඉගෙන ගන්න ඕනේ. නෑ ළමයි මේ ධර්මයේ නැති නිසා තමයි ඔයගොල්ලෝ මෙච්චර හරි අමාරු වෙලා තියෙන්නේ. මේ තාක්ෂණික ක්‍රමවේදේ ඉගෙන ගන්න ක්‍රමවේදේ කවුරු හරි Tamanට පහදවා ගන්න ක්‍රමවේදේ Taman කැමති දේ ලබා ගන්න ක්‍රමවේදේ සතාසිය පව Tamanට හීලෑ කරගන්න මේ ලෝකේ. ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා Tamanට හීලෑ කරගන්න බෑ සමහරලාට. තේරෙන්නේ නෑ. Tamanගේ ආදරවන්තිය සමහරට නෝන මහත්තයා Tamanට ඕනේ විදිහට හීලෑ කරගන්න තේරෙන්නේ නෑ. ඇයි ඒ? තාක්ෂණේ දන්නේ. දන්න කෙනාගෙන අල්ලේ නටවන්නේ. මේ තාක්ෂණේ දන්න කෙනාව ඕන් මේ ලෝකේ අල්ලේ නටවන්නේ. දැන් බුදුහාඳුරුම කියනෝනේ නේ. අතැඹුලක්සේ දැනගති. බුදුහාඳුර කියන්නේ මේ විශ්වයේ මගේ අල්ලේ නටවන්න පුළුවන්. අල්ලේ තියාගෙන ඉන්නේ. ඇයි ඒ? උන්වහන්සේ මේ හැම දෙයක්ම ආකර්ෂණය කරගන්න තාක්ෂණේ දන්නවා. විකර්ෂණය කරගන්න තාක්ෂණේ දන්නවා. එච්චර තාක්ෂණයක් මේ බ්‍රහ්ම කියලා කියන්නේ එහෙම නැතුව මේ නිකාම් මොන හරි ජාතක කතාවකම නෙමෙයි. මේක වඩාත්ම වැදගත් වෙන්නේ කාටද? ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ මේ ජීවිතේ පටන් ගන්න ඇයිට. අවසන් වෙන මිනිහට මේක වැඩක් නැහැ. අවුරුදු 65 අවුරුදු අපි තමයි 65න් පෙන්ෂන් යන්නේ. අවුරුදු 60 දී රස්සාවක් ලැබෙනවා. වැඩක් තියනද? අවුරුදු 5යිනේ කරන්නේ මේ. පෙන්ෂන් එක තමයි. ගත් රස්සාව අරගෙන අවුරුදු 5න් පෙන්ෂන්. හැබැයි අපි අවුරුදු 18 දී විතර රස්සාව ලැබුණා. අපිට ලොකු කාලයක් තියෙන මේ රස්සාව කරන්න.
ඒ නිසා විඳින්න පුළුවන් දේවල් ටික ලැබෙන්න ඕන ළමයි මේ අවුරුදු 60 පෙන්නහම නෙමෙයි. මේ වයසේදී ලැබෙන්න ඕනේ. මේ වයසේදී ඔයගොල්ලෝ විඳින්න පටන් ගන්න ඕනේ. නැත්තම් මොකද්ද? තව ටික දවසක් යනකොට අවුරුදු 45 50ක් විතර යනකොට ওই විඳින ඉන්ද්‍රියන් ටික පොඩ්ඩක් ටික ටික මොකක්ලා යනවද? අක්‍රිය වෙලා යනවා. කන් ඇහෙන්නේ, ඇස් පේන්නේ නේ. ඇඟට ස්පර්ශ දැනෙන ප්‍රමාණය ටික අඩු වෙලා යනවා. හිතට ලොකු හැඟීම් දැනෙන ටික අඩු වෙලා යනවා. ඊට පස්සේ ඔය කියන එකක්වත් රස යන්නේ නැහැ නේ. ඒකනේ කියන්නේ ආච්චිලා සියලා යන්නේ. ඉතින් ඕවා දැන් අපිට නම් වැඩක් නැහැ. අපි නම් මේ කොහොම හරි බලන්නේ මොකක් කරන්නද? කොහොම හරි නිවන් දකින්න. ඇයි දැන් මේ මහ පොළොව තුල දකින්නමයි කියලා හිතන් හිටපු එකක්වත් දැන් මොකක් කියලාද මිනිසුන්ට? වැඩක් නැති දේවල් බවට පත් වෙලා. සමහර ඒවා විඳලා නෙමෙයි විඳ ගන්න බැරුව මිදිතිත්තයි කියන්නේ කතාව. විඳලා වැඩක් නැහැ කියලා අර්ථ අවබෝධය කරගෙන අතහැරලා නෙමෙයි. අනේ ඉතින් අපිට ඉතින් අනේ මොකද්ද කරන්නේ කරුමේ තමයි ළමයින් ඉතින් අපිට ඔක් කරගන්න බැරි නේ උඹලා හරි කරගන්නillකෝ කියලා නේ අපිට බැරි වෙච්ච අර මොකද්ද මා නොදුටුව නව ලෝකේ කියලා සින්දුව ගත්තේ නේ කියලා මේ හෙට දවසේ ඕගොල්ලන්ට පෙන්නන්න අම්ල තාත්තලා ඕගොල්ලන්ගේ අම්ල තාත්තලා මොකද කරන්න හදන්නේ අම්ල තාත්තලාට දකින්න බැරි වෙච්ච නව ලෝකය ඕගොල්ලන්ට පෙන්නන්න දැන් උත්සාහවත් වෙනවා ඕගොල්ලෝ දකීද ඕගොල්ලොත් ඕකම කරන ඕගොල්ලන්ගේ ළමයින්ට අනේ ඉතින් අපිට බැරුණා පුතේ උඹලා හරි කරගන්න කියලා මේ පරම්පරාව ඉස්සරහට නව ලෝකෙ පෙන්වන්න යනවා. නව ලෝකෙ තිය අවසානයේ මොන ලෝකයක්වත් දකින්න ලැබෙන්නේ දුක් විඳලා මැරලා යනවා. ඒ නිසා මම මේ පෙන්වන්නේ ඕගොල්ලෝ පෙරදිග දර්ශනය. පෙරදිග දර්ශනය මොකද්ද? පෙරදිග දර්ශනය අදාරන්න. බටහිර දර්ශනය සහ පෙරදිග දර්ශනය කියලා දර්ශන දෙකක් තියෙනවා. ඕගොල්ලෝ දන්නවනේ අපි සුබ වැඩක් කරද්දී මොන දිශාව නොබලනවද මොන දිශාව බලනවද? සුබ ගමනක් යද්දී මේ නැගෙනහිරින්ද පටන් ගන්නෙ බටහිරින්ද? බටහිර කියන්නේ අපි හැන්දෑවට බටහිර ඉර බහින වෙලාවට තමයි මිනි වල දාන්නේ. හරිද? ඒතර නැගෙනහිර පෙරදිග කියන එක. පෙරදිග තමයි මොකක්ද? මේ විශ්වයේ නැගීම, විශ්වයේ ආරම්භ කියන්නේ ලෝකේ ආලෝකයේ පුබුදවන්න නැත්නම් විශ්වයට නව දවසක් උදා කරන පැත්ත තමයි මොකද්ද? පෙරදිග නැගෙනහිර. ඔය විදිහෙම බලන තාක්ෂණය. පෙරදිග තාක්ෂණයකුත් තියෙනවා. බටහිර තාක්ෂණයකුත් තියෙනවා. දැන් ඕගොල්ලෝ ඉන්නේ මොන තාක්ෂණයේද? බටහිර අධ්‍යාපනය සහ බටහිර තාක්ෂණය තුල. ඒ නිසා ඕගොල්ලෝගේ දැන් අපිට මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා ගත්තොත් අවුරුදු මිනිස්සෙක් ජීවත් වෙන අවුරුදු 80ක් 90ක් දැනටත් අවසාන ටික ඉන්නවා. දැන් මෙතනත් තියෙන සමහරට වයසකයි ඉන්නවා. හැබැයි ඒ මොන දර්ශනෙන් ජීවත් වෙච්ච අයද? පෙරදිග දර්ශනෙන් එයාගේ ආයුෂ වැඩි වෙනවා. අවුරුදු 120 දක්වාම අවුරුදු 5000 ජීවත් වෙච්ච අය ඉන්න ලංකාවේ අතීතේ. ඒතර ඒක පෙරදිග දර්ශනෙන් තිබිච්ච දෙයක්. ආයි මේක සිද්ධ වෙනවා. මේ තව පොන්චි ටික කාලෙකින් පස්සේ ආයි ඒක ආරම්භ වෙනවා. 2030 දී විතර මේක අනිත් පැත්ත හැරෙන්න පටන් ගන්නවා. බටහිර දර්ශනයෙන් හැම වෙලාවෙම උනේ මොකද්ද? අපේ ආයුෂ දවසින් දවස බටහිරටම ගියා. බැහැලා ගියා. එහෙනම් පෙරදිග දර්ශනය සහ බටහිර දර්ශනය කියලා කියන්නේ මේ දර්ශන දෙකක් හොඳට තේරුම් ගන්න. පෙරදිග දර්ශනයෙන් ලෝකයේ නැගීමත්, නිරෝගීකමේ නැගීමත්, සතුටේ යහපතේ නැගී බුදුවරු පහළුනේ. පෙරදිග දර්ශනයෙන්. ජේසුස් වහන්සේ පෙරදිග දර්ශනිකයෙක් නේ. අපි සත්‍යාස්ත්‍රවරු කියලා කතා කරන්නේ. පෙරදිග දාර්ශනිකයෝනේ. බටහිර දාර්ශනික තුල පහළ වෙච්ච අය තමයි ওই බිල් ගේට්ස්ලා වගේ අය. දැන් මේ මිනිස්සු මොකක් කරනවද? මේ මිනිස්සු සල්ලි ටික කියන එක උපයනකොට මේ මිනිස්සුගේ නිරෝගකම, මේ මිනිස්සුගේ සැහැල්ලුව, මේ මිනිස්සුගේ ආධ්‍යාත්මය, මේ මිනිස්සුගේ මානසික දියුණුව මොන වෙලාද? මේ මිනිස්සු අසුරු කරන ලෝකයයි පෙරහිලා තියෙනවා. ඒ නිසා අපි බලන්න ඕගොල්ලෝ මේ අධ්‍යාපනය ගන්න. ඔය දැන් මිනිස්සු සලකන්නේ ඕකට ළමයි. ඔය උපාධියට ඕකට සලකන ඕක ගන්න මටත් තියෙනවා. ඒක අරගෙන ඕගොල්ලෝ හැබැයි ඔයගේ ජීවිතේ බවට පත් කරගන්න එපා. ඕගොල්ලෝගේ ජීවිතේ බවට පත් කරගන්න අද ඉඳලා මොකද්ද? පෙරදිග දර්ශනය. මොකද මේ දර්ශනය තුළ මේ සූර්යාගෙන් වැඩ ගන්න විදිය, සූර්යාගේ ආලෝකය, චන්ද්‍රයාගේ ස්වභාවය, මේ මහ පොළොව තුළ අපි ජීවත් වෙන මහ පොළොවේ පය ගහලා නේ. ඒ නිසා අපිට වඩාත්ම සමීප මේ මහ පොළොවේ ජීවත් වෙන විදිය. අන්න ඒක ඕගොල්ලෝ ශිල්පයක් විදිහට ඉගෙන ගන්න ඕගොල්ලන්ගේ ජීවිතේ වරදින්නේ නැහැ කවදාකවත්. හැබැයි ඒක ඉගෙන ගන්න නැතුව ඕක විතරක් ඉගෙන ගත්තොත් අපිට කවදාකවත් හරියන්නේ නැහැ. ඒක තමයි බුදුහාමුදුරු කියන්නේ මේ අපිට අවශ්‍ය දේ උගන්නන්න නැතුව වෙන මොනවා ඉගෙන ගත්තත් වැඩක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුගේ නචින්තයන්තෝ පුරිසෝ විශේෂමදි ගච්ඡති. නචින්තයන්තෝ පුරිසෝ කියන්නේ විශේෂාකාරයෙන් හිතන්න බැරි පුජ්‍යලයා කවදාකවත් සුගතියකට යන්නේ එයාගේ අභිවර්ධනයක් වෙන්නේ. විශේෂාකාරයෙන් හිතනවා කියන්නේ මොකද්ද? අලුත් විදියට හිතන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. දැන් අපි කවුරුත් ඉගෙන ගන්නවා, ඉගෙනගෙන උපාධියක් ගන්නවා, උපාධියක් කරන් රස්සාවක් කරනවා, රස්සාවක් කළා මොකක් හරි කළා ඔය කාලේ බියලා ඉන්න එකනේ තියෙන්නේ. මොකද්ද ඒ? සාම්ප්‍රදායිකයි.
දැන් අපි බලනවා මේක කරන්න ඕනද? මේක නොකර බැරිද? මං අර කියන්නේ පොලේ යන්න ඕනද? පොලේ යන්න ඕනද දැන් මිනිස්සු? එහෙම එකක් නැහැ. පොලේ යන්නේ તો තමන් ගෙදර වගා කරගත්තාම ඉවරනේ. පොලේ යන ප්‍රශ්නේ ඉවරයිනේ. ඒතර පොලේ යන්න කියලා අපි පොලේ යන්න නම් සල්ලි ඕන. සල්ලි හම්බ කරන්න තිබිච්ච වෙලාව ඒක ඉතුරු ඒක විවේක ගන්නවා. ඒක දරුවොත් එක්ක නෝනත් එක්ක හරි විවේකව ඉන්න පුළුවන්. අන්න එහෙම විවේකව ඉන්නකොට ඕගොල්ලන්ට නිදහස් මනස තුලන්න ඔය කියපු විශ්ව ශක්තිය කියන කාරණාවට හිත තියන්න පුළුවන්. තුන්වෙනි ඇහැ පහළ වෙන්නේ විවේකයේ තුල. අවිවේකයේ තුල කිසිම සාර්ථකත්වයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවිවේකයේ තුල අවබෝධය පහළ වෙන්නේ නැහැ. විවේකයේ කියන එක අවශ්‍යයි. හැබැයි අපිට කාටද දැන් විවේකයේ ඉන්න මිනිස්සෙක් ඉන්නේ? කිසි කෙනෙක් නැහැ. හිඟන්න නම් විවේකයෙන් ඇති. නිදහසේ ඉන්න. හැබැයි අපි මේ දියුණුවේ කියලා දියුණු වෙන්න මොකක්ද නැති වෙනවද? විවේකය, මානසික නිදහස, තෘප්තිය. ඒක ඔක්කොම නැති වෙලා යනවා. එතකොට ඒකට ඇයි අපි දියුණුවේ කියලා කියන්නේ? මට තියෙන ප්‍රශ්නේ එක මේක තේරෙන්නේ නැත්තේ කියලා. මානසික නිදහසක් නැති වෙනවා නම්, විවේකයක් නැති වෙනවා නම්, නිරෝගීකමත් පිරිහෙනවා නම්, ඇයි අපි ඒකට දියුණුවටපත් උනායි කියලා කියන්නේ? සම්පූර්ණ වැරදීනේ. එහෙනම් මෙන්න මේ නිර්ණායක අපිට වරද්දලා දීමේ විපාකයක් විදිහට තමයි දරුවනේ අපි අද දුක් විඳින්නේ. අපිට කවුරු හරි පෙන්නපු නිර්ණායකයකට දැන් අර මේ මස් කට්ටට පෙරේත කමෙන් දුවන බල්ලෝ වගේ අපි දැන් මොකක් කරනවද? හති දදා දාඩි බේරි ඒකට දුවනවා. හොයන්නේ නැහැ මේක ගිහිල්ලා මොකක් වෙයිද ගියපු අයට මොකක්ද උනේ කියලා. හොයන්නේ විමර්ශනය කරන්නේ නැහැ. ඒ කියන ඕන එකක් පිළිගන්නවා. නේ? එහෙම වෙන්න එපා. මේ අද කාලේ අපිව අමුවේ රවට්ටනවා. පේන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. මේ දැන් ඒක හොඳටම සිද්ධ වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝගේ මූලික අවශ්‍යතාවල් ටික සැපිරෙන්න විදිහට කොහොමද කෙසේද අපි ජීවත් වෙන්නේ කියලා. අන්න එතෙන්දී අපිට අපේ නිදහස, අපේ විමුක්තිය, අපේ නිරෝගීකම මේ ඔක්කොම ටික ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට නිරෝගීකමත් මේ වෙද්දි පිරිහිලා. ඔයගොල්ලන්ගේ සතුට මේ වෙද්දි පිරිහිලා. ඔයගොල්ලන්ගේ මානසික සහනය මේ වෙද්දි පිරිහිලා. පිරිහවලා තියෙන්නේ. හැබැයි ඒ ඔක්කොම ටික කරන්නේ ඕගොල්ලන්ගේ හිතේ තියෙන එක කෙලෙසයක් පාවිච්චි කරලා. මොකද්ද? දැඩි ආසාව. ආසාව නෙමෙයි දැඩි ආසාව කියන එක. දැඩි ආසාව තියෙන මනුස්සය තමයි අර කියන්නේ මොනවද කියන්නේ? අර දැන් අපි ඕකම පාවිච්චි කරනනේ සිද්ධාර්ථ කුමාරයා කිව්වලුනේ බෝධිය ගාව වාඩි වුණානේ නේ මස්ලේ යටනහර දීවී ගියත් බුද්ධත්වයට පත් වෙන්නේ නැතුව මම මෙතනින් නැගිටින්නේ නැහැ කියලා. ඒ උන්වහන්සේ ඒ වීරිය පාරමිතා පෙරුවේ මොකේද? උන්වහන්සේගේ විමුක්තිය, උන්වහන්සේගේ නිදහස, උන්වහන්සේගේ නිරෝගීතාවය උදෙසා. නේ? අර සියල්ල ඇතහැරලා මස්ලියට නහර දිය වෙලා ගියත් මේ නිදහස් වෙන විදිය දැනගන්න නැතුව මම මෙතනින් නැගිටින්නේ නැහැ. විමුක්තියටපත් වෙන විදිය දැනගන්න නැතුව මම මෙතනින් නැගිටින්නේ නැහැ. හැබැයි අපි එහෙම දෙයකටද අපේ වීරිය යොදවන්නේ? නැහැ. හිර වෙන්නම, වැළලෙන්නම අපේ වීරිය යොදවලා අනේ දැන් හිර වෙලා නේ කියලා කියනවා. දැන් හරි පීඩා සහිතයිනේ, හරි අමාරුයිනේ. දැන් මේක එපා වෙලානේ තියෙන්නේ දැන්. ඉතින් එපා වෙන්නේ ටික කරගත්තාම එපා වෙන්නේ නැතුව වෙන මොනව වෙන්නේ නේ? ඒ නිසා චුට්ටක් හිතලා බලන්න. හිතලා බලන්න දැන් අර ඔයගොල්ලෝ දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය විදියට ටිකක් හිතන්න පුළුවන් හැකියාවක් තියෙන නිසානේ උන්ටට ආවේ. නැත්නම් හැමෝම ඉන්නේ නැහැ නේ. ඒ නිසා ඒ මනස චුට්ටක් මේ අර සාමාන්‍ය සාම්ප්‍රදායික දිශානතියෙන් අර පැත්තට හරවලා බලන්න. අර මං කියපු කාරණා ටික බලන්න. ලෝකේ පොසත් මනුස්සයා, ලෝකේ සතුටින් ඉන්න මනුස්සයා, ලෝකේ යුගත්ම මනුස්සයා මේ තුන එක සංසන්දනය වෙන්නේ නැහැ. සැසඳෙන්නේ නැහැ. එකක් වෙලා නැහැ. එතකොට එහෙනම් මේ තුنين අපි කවුරුද වෙන්න ඕනි? අපේ බලාපොරොත්තුව කවුරු වෙන එකද? දුක් විඳින පොසතෙක් වෙන එකද? අනේ පීඩාව සහිත උගතෙක් වෙන එකද? මේ මානසික නිදහසෙන් යුක්ත සාමාන්‍ය සරල පුජ්‍යලයක් වෙන එකද? ඔන්න ඔය සරලභාවය කියන කාරණාව තමයි අපි ළඟ තියාගන්න ඕනේ. එතකොට මේ හැම දෙයක්ම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ නැවතත් කියන්න තියෙන්නේ අපේ වමනාවට වෙන දවසට 3 වේලක් කන්නේ අපේ වමනාවටද? ඇයි ඔයගොල්ලෝ 3 වේලක් කන්නේ? කට්ටියම කන නිසා. එහෙම නැත්නම් ඉදිච්ච ගමන් 3 වේලක් කන්නේ ඉල්ලුවද අපි? එහෙම නෑ. කට්ටියම කන නිසා 3 වේලක් කනවා ළමයි 1 වේලක් කන ජීවත් වෙන්න පුළුවන්. අපි හැම මාසෙන් මාසෙට හරි හැම වෙඩින් එකකටම අලුත් ඇඳුමක් හදින්න ඕනේ කියන අපිට ඕමනාවද? නෑ. ඒ කවුද? සංකල්පයක් හදලා තියෙනවා. අලුත් ඇඳුමක් අඳින්න ඕන. නේ? අලුත් අවුරුද්දට ජනවාරි 1 වෙනිදාට අලුත් ඇඳුමක් අඳින්න. මේ මොකද්ද? ව්‍යාපාරික සංකල්පයක්. අපි ඒකට අහු වෙලා තියෙනවා. මෙන්න මේ සංකල්ප ටිකට අහු වෙන එකෙන් නැවතුනොත්, බේරුණොත් ඔන්න අපිට හැකියාව තියෙනවා බොහොම සරල ශක්තිමත් ජීවිතයක් ලබා ගන්න.
ඕක කරන විදිහ තමයි කරණීයමෙත සූත්‍රයේ තියෙන්නේ. කරණීයමෙත සූත්‍රයේ අරගෙන බලන්න මුල් කාරණා ටික. බුදුහාඳුරු පේනවා කරණීයමත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච ඔන්න මෙතන කියන්නේ සක්කෝ පළවෙනි එක. දක්ෂ විය යුතුයි. ඍජුච ඍජු විය යුතුයි. සූජුච අර සූජුච සුවච කියන්නේ දෙකම කීකරු භාවය. දැන් ඕගොල්ලෝ මේ කියන කාරණාට කීකරු වෙන්න ඕන. කීකරු වෙලා වුණොත් තමයි ඕගොල්ලෝ මොකක් කරන්නේද? මම මේ දැන් ඊ රාත්‍රියේ මම අර සිද්ධි ටිකක් කිව්වනේ. ඒ සිද්ධි ගැන ඕගොල්ලෝ කීකරු වුණා නම් ඕගොල්ලෝ ඒ ගැන හොයන්නවත් කියලා වෙනවඩම තරමේ. මේ හාමුදුරුවෝ කිව්ව එක මොකද්දවත් කියලා බලන්න. සමහරවිට නම් කිව්ව ඇතින් නැගිටන්නේ කියලා නැගිටින්නත් ඇති. එයා කවදාකවත් විමුක්තියකටපත් වෙන්නේ නැහැ. බොරු හරි කමන්නේ කිව්වේ මේ මිනිහා කීපයක පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ කියලා හිතපු කෙනා මොකක් කරනවද? ආන්න එයා කීකරු භාවයකටපත් වෙනවා ටිකක්. එයා දෙයක් හොයාගෙන යනවා. සුවච මොකද සක්කෝ උජුච සූජුච සුවච තස්ස මෘදු භාවය අනතිමානී භාවය. අනතිමානී කියන්නේ නිහතමානී වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දෙයක් කිව්වට පස්සේ ඒක පිළිගන්නත් නැහැ නොපිළිගන්නෙත් නැහැ හැබැයි ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ කියන දේ අහගෙන ඉන්න. දැන් ඔයගොල්ලන්ගේ නිහතමානී භාවයක් තිබෙච්ච නිසා තමයි අද මෙතන වාඩිලා ඉන්නේ. එහෙම නැත්නම් නේ ආඳුරංගෙන් බණහන්න ඕනේ අපි මෙන්න එකක් හරි කරගෙන ඉන්නවා කියලා ගෙදරින් නැයත් ඉන්නවා මෙතන. නේ? ඒ නිහතමානී භාවය තිබෙච්ච නිසා තමයි මෘදු භාවය ඍජු භාවය තීරණය ගත්ත නැහැ. උඹලා කවුරු කියන නැත්නම් මම එනවා මෙතෙන්ට. මම යනවා මේ වැඩේ කරන්න. අනිත් අය කට්ටිය hina වුණාට කමන්නේ මම මේ වැඩේ කරනවා. නේ? දැන් මම දැක්ක අපේ මේ මහත්තයා මෙතන අර නමස්කාර කිරීම කරන එකනේ. අර දණ්ඩ නමස්කාර සම්පූර්ණ දිගෑරලා නමස්කාර කරන එක මම දැක්ක උදේත් කරන ඔබතුමානේ නේ. දැන් කවුරුත් කරේ නැහැ නේ මෙතන. ඒතොර එයාට හිතුණා කවුරුවක් කරන්නේ නැහැ මම විතරක් නිකන් කළා මොකටද නෝන්ඩි වෙන්නේ කියලා හිතුවා නම් මොකක් වෙනවද? ඍජුභාවය නැති වුණා නම් මොකක් වෙනවද? එයාට එයාගේ අභිමතාර්ථය ඉෂ්ට කරගන්න බැරි වෙනවා. එයාට ඍජුභාවයක් තිබුණා. කවුරුත් නොකරත් මම කරන මේ වැඩේ. හැබැයි මෘදුභාවයකුත් තියෙනවා. නිහතමානී භාවයකුත් තියෙනවා. යටහත් පහත් භාවයක් දෙයක් කියන දෙයක් අහන පඬිතයෝ වෙන්නේ යන්නේ නැහැ. නේ? තවත් කෙනෙක් කියන දේකුත් අහලා බලන්න මේක ඇත්තද නැත්තද කියලා අහන තරම් නිහතමානී භාවයක් අපේ ජීවිතය තුළ අපිට තියෙනවා. මොකද අපි දන්න දේවල් වලට වඩා ඕගොල්ලෝ මම හැමෝම දන්න දේවල් වලට වඩා මේ ලෝකේ නොදන්න දේවල් ගොඩාක් තියෙනවා. මේ විශ්වය කියන්නේ අපිට හිතාගන්න බැරි එකක්. හැබැයි මේ විශ්ව තාක්ෂණය දැනගන්න මේ ලෝකේ ජීවත් වෙන එක හරි පහසුයි. හරි පහසුයි. අපි මේ විශ්ව තාක්ෂණය දැනගන්නේ නැති වෙන්න මේ මහ පොළොවේ ජීවත් වෙනයි කියන එක තනි කර පදයක් විතරයි. අර මං කිව්වේ දැන් අපි සාමාන්‍ය දෙයක් හිතන්නකෝ කවුරු හරි දන්නේ නැතුව ගහක් හිටෙවොත් කොළ ටික මේ පස් වලින් යටගල මුල් ටික උඩට තියුවොත් ගහේ මුල් ටික උඩට එන්නේ නැහැ කොළ ටික පහළට එන්නේ නැහැ අපි හිටෙවොත් ඒක තනි කර මේ සිද්ධ වෙන්නේ නැති දෙයක් නේ. අන්න එතකොට ඒ වගේම දේවල් ටිකක් තමයි දැන් අපි කරන දේවල් ටික. හැබැයි අර ගහේ මුල් ටික උඩට එන්න කොළ ටික යටට එන්නේ ඉන්දනවයි ගුවාම අපි පොඩි ළමයෙක් එහෙම කරනවා කියොත් අපි පොඩි ළමයට hina වෙනවා. හැබැයි අපේ සතුටුදා කරගන්න මේ අපි සමහර කරන දේවල් එදිනදා මේ හැමෝම කරන දේවල් ටික දැක්කහම ඒකට අපිට hina යන්නේ නැත්තේ ඇයි? දැන් පොඩි ළමයා දන්නේ නැහැ ගහේ කොළ ටික උඩට එන්න ඕන මුල් ටික යටට එන්න ඕන කියලා දන්නේ නැති නිසා එයා හිතවන්නේ රැවටිලයි කියලා හිතාගෙනද අභිමානියෙන්ද ටිකක්. මේක මෙහෙම තමයි හිතවන්න ඕන කියලා හිතාගෙනද. මේක මෙහෙම තමයි කරන්න ඕන කියලා හිතාගෙන කරන්නේ. එයා කරන දේ වැරදි කියලා හිතෙනවද? හිතෙන්නේ නැහැ වැරදි නම් කරන්නේ නැහනේ. ඒ වගේම දැන් මේ අපි කරන වැඩෙත් අර පොඩි එකා මුල් ටික උඩට එන්න කොළ ටික යටට එන්න ගහක් හිටවනවා වගේමයි කියන එක අපිට තේරෙන්නේ නැත්තේ අපිත් හිතාගෙන ඉන්නවා මේ අපි බලාපොරොත්තු වෙන දේ ලබා ගන්න අනිවාර්යයෙන්ම කළ යුතු දේ මොකද්ද? දැන් මේ අපි කරන දේවල් ටිකම තමයි වෙන ක්‍රමයක් නෑ කියලා මම හිතන්නේ. අර මම ප්‍රේමය ගැන කිව්වම ඔයගලන්ට තේරෙන නිසා මම ඒක ගැන කිව්ව වෙන හේතුව නිසා නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට හිතන්න දැන් ඔය ලංකාවේ ප්‍රසිද්ධ වෙච්ච සමහර සිද්ධීන් තියෙනනේ. සමහර මහා ධනපති මිනිස්සු සමහරලාට ගොඩාක් සල්ලි භාගේ තියෙනවා. බලය හැකියාවක් තියෙනවා. එයාලා සාමාන්‍යයෙන් අපි තුමු සාමාන්‍ය මට්ටමේ ගෑන් ළමයෙක් එක්ක. එයා යාළු කරගන්න උත්සාහවත් වෙනවා හරියන්නේම නැහැ. හරියන්නේ නැති වුණාට පස්සේ එයා මොකක් කරනවද? එයා ධනිය පාවිච්චි කරලා බලය පාවිච්චි කරලා අරයාව උස්සගෙන යනවා. උස්සගෙන ගියාට පස්සේ රටේම නඩු ගියපු රටේම දැන් ඔය ලංකාවේ ප්‍රධාන සිදුවීම් තියෙන්නේ. එහෙම සිදුවීම් එක එයාට ලොකු ධනියකුත් තියෙන ලොකු බලයකුත් තියෙන. එයා බලහත්කාරයෙන් හරි මෙයාව අරගෙන යනවා. අරන් ගියාට පස්සේ දැන් මෙයාට ලැබෙනවද? අවසානයේ මේ මිනිහට හිරේ විලංගුවේ යටින්න වෙලා අර ගෑන් ළමයා මොකක් හරි ප්‍රශ්නයක් කළා. මෙහෙම මහා ප්‍රශ්න ටිකක් එනවා. හැබැයි සමහරලාට එච්චර ධනියක් එච්චර බලයක් තිබිච්ච එයාට කරගන්න බැරි වෙච්ච එක මේ ගමේ ඉන්න සාමාන්‍ය කොල්ලෙක් ඒ ගෑන් ළමයා ඒ සාමාන්‍ය මම කියන පොඩි කාරණා තේරුම් ගන්න. ඒ සාමාන්‍ය මිනිසෙකුට ආදරේ. එයාට කැමති. අර ධනිය බලයේ තියෙන මිනිසෙට මේක කොහොමද ගන්න බෑ. සාමාන්‍ය මිනිහෙක් මේක ගන්නවා. ඒ හේතුව මොකද්ද?
දැන් ওই ලංකාවේ ওই ස්ත්‍රී දූෂණ සිද්ධීන් වලට ගියානේ ඔය කවුද මොනවාද ඔය කියනක ප්‍රසිද්ධ එහෙම සිද්ධ වෙච්ච එක. ලංකාවේ ගොඩාක් ඔය මාධ්‍ය වල කතා වෙච්ච තියෙනනේ සිද්ධි. එතකොට බලහත්කාරයෙන් පැහැරගෙන ගියපු ඒවා. සමහරවිට ඒ ළමයා අද වෙද්දී ජීවතුන් අතර ඉන්න කෙනෙක් නම් බලහත්කාරයෙන් ඒ ළමයා සාමාන්‍යයෙන් වෙන කෙනෙක් එක්ක බලහත්කාරයෙන් නෙමෙයි කැමැත්තෙන්ම ගිහිල්ලා ඇති. ඒ මනුස්සයාත් එක්ක කැමැත්තෙන් ගියේ නැත්තේ ඇයි? එයාට බලහත්කාරයෙන් පැහැරගෙන යන්න උනේ ඇයි? එයාට ඒක ලැබුණේ නැති නිසා. හැබැයි ඒ මිනිස්සු එච්චර දඟලලා බලහත්කාරයෙන් පැහැරගෙන ගියපු එක වෙන මිනිස්සෙකුට නිකම්ම කැමති වෙනවා. දැන් අපිත් බලන්නකො. අපි සමහරව කොච්චර අපෙන් ඉල්ලීම් කරත් අපි එයාට කැමති නෑ. එයා අපි කොහෙට යන්න කතා කරේ කියන්නකො. මේ එයාත් එක්ක ඉන්නවත් යන්නවත් ගමනක් යන්නවත් කැමති නෑ. කොච්චර සල්ලි දෙනවයි කිව්වත් අරව දෙනවයි මේව දෙනවයි කිව්වත්. හැබැයි සමහරව අපි කැමති නැති අවස්ථාවක් තියෙනවද නැද්ද? තියෙනවා. හැබැයි සමහරව ඇහුවේ නැතත් මං එන්නද කියලා අහලා හරි යනවා. අපි සමහරෙකුට දෙයක් දෙන්න හිතෙන්නේ නැහැ. සමහරෙකුට ඉල්ලුවේ නැතත් දෙන්න හිතෙනවා. සමහරු ඉල්ලුවත් සල්ලි දුන්නත් මේක දෙන්න හිතෙන්නේ නැහැ. සමහරු ඉල්ලුවේ නැතත් එපයි කිව්වත් දෙන්න හිතෙනවා. සමහරු කොච්චර එන්න කිව්වත් ළඟට ගිහිල්ලා සමීපව ඇසුරු කරන්න කැමති නැහැ. සමහරු අපිත් එක්ක එන්න එපා කියලා කිව්වත් මේ ආයේ මේ පැත්තේ පස්පා ගන්න එපා කිව්වත් අනේ මං චුට්ටකට ඇවිල්ලා යන්න එන්නද කියලා හරි එන්න හිතෙනවා. ඇයි මේ? ලැබීම කියන එක තියෙනකොට අපිට දෙන්න ඕන කියන එක හිතෙනවා. ලැබීම කියන එක මොකද්ද අයි අපි කාට හරි හීලා වෙන්නේ හෝ හීලා නොවෙන්නේ? දැන් අපිට සමහරුන්ට දෙයක් දෙන්න අපි ඕනම දෙයක් දෙන්න හිතෙන අය නැද්ද? ඉන්නවා. සල්ලි වෙන්න පුළුවන්, කැම ටිකක් වෙන්න පුළුවන්. ඉල්ලන ඕන දෙයක් දෙනවා. අපි සමහර යාළුවෝ ඉන්න අපි ඉල්ලුවොත් ඒක ආයි දෙසරයක් හිතන්නේ නැතුව දෙනවා. සමහරු නම් ඉල්ලුවත් අනේ නෑ බං අද නෑ මොනවා හරි බොරුවක් කියලා තිබුණත් දෙන්නේ නෑ. ඇයි අපිට දෙන්න හිතෙන්න ඕනනේ. ඒ හිතෙනවා කියලා කියන්නේ මොකද්ද? එයා ළඟ තියෙන පරිත්‍යාගශීලීභාවය නිසා අපිට යාට දෙන්න හිතෙනවා. එයා ළඟ තියෙන පරිත්‍යාගශීලීභාවය කර්මය වෙලා අපිට දෙන්න හිතෙන එක විපාකය වෙනවා. ඒක එයාට ලැබීමක් වෙනවා. ලැබීමක් වෙන්නේ මොකක් තියෙන නිසාද එයාට? එයා බොහෝ සෙයින් දීලා තියෙන නිසා එයාට ලැබීම කියන කාරණාව තියෙනවා. මම මේ කියන එක පැහැදිලිද ඔයගලන්ට? ඒ නිසා මේ ලෝකෙ මෙන්න මේ තාක්ෂණික ක්‍රමවේදයන් ටික හොඳට නිරවුල් කරගත්තොත් අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න මහා වෙහෙසක් ගන්න ඕනේ. මේ ලෝකේ නිරෝගීව සැහැල්ලුවෙන් සරලව ජීවත් වෙන මම ඊයරෑ කිව්වා වගේ කිසිම වේදමක් යන්නේ නැහැ. පිරිසිදු වතුර ටික නොමිලේ ලැබෙන්නේ. පිරිසිදු ගොම මැටි ටික නොමිලේ තියෙනවා. පොල් අතු හරි ඉලුක් හරි නොමිලේ තියෙනවා. හරිද? මේ මහ පොළොව තියෙන ඕන තැනක මේක වගා කරන්න පුළුවන්. මේවයි ඉබේ හැදෙනවා පෝර නැතුව. නමුත් අපිට මේ තාක්ෂණය තේරෙන්නේ නැතුව අපි හැමදේම අරමත්තම යැපෙන කෙනෙක් බාටපත්. අපිට තුන් වේලක් කන්න ඕනේ නැහැ ළමයි. එක වේලක් කෑවම අපිට මේ නිරෝගීකම හොඳටම පවත් ගන්න පුළුවන්. අපි මේ වැඩිපුර කණේකේ විපාකයක් විදිහට තමයි අපි ලෙඩ වෙලා තියෙන්නේ. අඩුවෙන් කනකොට වැඩි නිරෝගීතාවය පවත් ගන්න පුළුවන්. මේ ලෝකේ මේ ශක්තිය වැඩිපුරම ගන්න පුළුවන් දේ තමයි හුස්ම ටික. මේක අපි කරන්නේ. අපිට කෑම අඩු කරලා හුස්ම වැඩිපුර අරන් බලන්න. වතුර වැඩිපුර බොන්න. හුස්ම වැඩිපුර ගන්න නම් ඕගොල්ලන්ගේ මානසික නිරෝගීතාවය ඉහළ යන ලොකු ප්‍රමාණයකින්. ලොකු ප්‍රමාණයකින් මානසික නිරෝගීතාවය ඉහළ යනවා. කායික නිරෝගීතාවයත් ඒ වගේම වෙනස් වෙනවා. ඔයගොල්ලන්ගේ ඒකාග්‍රතාවය පවතින්නේ නැත්නම් ඔයගොල්ලන්ට පාඩම් කරාට පාඩම් හිටින්නේ නැහැ මේ ප්‍රශ්න සමහරලාට. ඔක මානසික ඒකාග්‍රතාවය පවත් ගන්න හුස්ම කියන කාරණා. මම කියන්නේ ධර්මයේ පැත්තෙන් කතා නොකර මේ කියන්නේ සාමාන්‍ය දේවල් ටික. මහා ගැඹුරු ධර්මයන් නෙමෙයි. හුස්ම කියන කාරණා වැඩි කරගන්න පිරිසුදු වතුර ටිකක් බොන්න. හොඳ පරිසරයක ඉන්න මේ ගස් කොළන් වල ඇහෙන හඬ, කුරුල්ලන්ගේ හඬ මේ අපේ මොළයේ තියෙන එක ශෛල අවදි කරනවා. ඒ වගේම ഘോഷාකාරී හඬ, ඒ වගේම ඔය හෑන්ඩ් ෆෝන් වල තියෙන ෆ්‍රීකවන්සිස් අපේ මොළේ මොකක් කරනවද? ශෛල විශාල වශයෙන් විනාශ කරලා දානවා. මෙන්න මේව තේරෙන්නේ නැතුව අපි නිරෝගී වෙන්න දඟලනවා. අර අයහපත්ම පරිසරයේ ඉඳගෙන නිරෝගී වෙන්න දඟලනවා. ඒක කවදාකවත් කරෙන්නේ නැහැ. ඒක හරියට ගත්තාම ගහේ කොළ ටික යටටත් මුල් ටික උඩටත් හිටවලා ගෙඩි බලාපොරොත්තු වෙනවා වගේ වැඩක්. කවදාකවත් මේ ගහ ලියලා නැහැ. ඇයි මුල් ටික තියෙන්නේ කොහෙද? උඩ. හැබැයි අපි ප්‍රාර්ථනා කරනවා මොකක් කියලාද? අද නැත්තම් හෙට මේ ගහ ලියලායි කියලා. ඒක වෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ප්‍රාර්ථනාව ඒ වගේමයි. ඕගොල්ලෝ බලන් ඉන්නවා හෙට නැත්තම් අද මගේ සතුට උදා වෙයි කියලා. මම බලාපොරොත්තු වෙච්ච සතුට උදා වෙයි කියලා මම ඊයේ කිව්වනේ නේ. ඕලෙල් වල ඒලෙල් වල තිබුණේ කියලා අපි හිතන් හිටියේ ඒවයි තිබුණේ නැහැ නේ. ආන්නේ වගේ හෙට අද නැත්තම් හෙට මේක උදා වෙයි කියලා අර බාලගිරි දෝෂේ වගේ අද නෙමෙයි හෙට කියලා අපි මේක ප්‍රාර්ථනා කර කර යනවා. ගියාට හමු වෙච්ච කෙනෙකුත් නැහැ. ලබාගත්තු කෙනෙක් නැහැ. අපේ අවචිලා සීලාගෙන් අහලා බලන්න හමු වුණාද කියලා එයාට හමු වෙලා නැහැ. එහෙනම් අපිට හමු වෙන්නේ නැහැ. නැති වුණාට අපි හිතනවා අපේ හිත හදා ගන්නවා. මොකද්ද? එයාට නැති වුණාට අපිට නම් හමු වෙයි කියලා.
ඔන්න ඔහොම ක්‍රමවේදයක් නේද තියෙන්නේ. ඕගොල්ලන්ට මම චූටි අවස්ථාවක් දෙන්නම් මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න. මම හිතන්නේ මහා ධර්ම කාරණාවට වඩා ඕගොල්ලන්ට මේ ජීවිතයේ අවශ්‍ය දේවල් ටිකක් තමයි මම උතන කියන්න උත්සාහවත් වුනේ. ධර්ම කාරණාවල් කියලා එකකුත් තියෙනවා හොඳේ. ඒව නොකිය හිටියේ මේක මේ එක සැරේට අපිට මේවා ගත්තයි කියලා ප්‍රයෝජන ගන්න බෑ. නිවන් දකින්න විදි මේ ක්‍රමවේදයක් තියෙනවා. එතකොට මේ ඕගොල්ලන්ට මොනවද තියෙන ප්‍රශ්න? තියෙන ඒවා ඕගොල්ලන්ට අහන්න පුළුවන්. අපි විශේෂයෙන් ළමයි ටිකට දැන් ඕගොල්ලන්ට අවස්ථාව දෙන්නේ. ඕගොල්ලෝ මේ අය නම් ඉතින් හැමදාම මේ දේවල්ට සම්බන්ධ වෙන නිසා. ඔන්ලයින් අහනවා නම් එයාලට ඔයාලා තියෙනවා නම් අහන්න ඕගොල්ලෝ. පිරිවිලමයි අර කිව්වත් අර බණ අහනවා වගේම තමයි බණ අහන්නේ. බණ අහනකොට තියෙන මොකද නිශ්ශබ්දව අහගෙන ඉන්න නේ. ඔව් එහෙනම් කතා කරා. ඉදිරියට ජීවිතේදී හිතේ ඇතිවන නොසන්සුන් බව පාලනය කරගන්නේ කොහොමද? ඔව් දැන් මම අර කිව්වේ මේ ඔයගොල්ලන්ට අර කිව්වා වගේම දැන් අර මානසික යෝග කියන්නේ දැන් අපිට ඔයගොල්ලෝ මේ සද්දයට කරනවා. මේ ලොකුවට අපි අර ගැඹුරු ධර්මයක් අපි කතා කරේ නෑනේ. මහා ඒ කියන්නේ මේක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙන එකක් තමයි අපි බුදුහාමුදුරු පෙන්නපු හරිම මාර්ගය අවබෝධ කරගත්තාම මේක ඉබේ වෙන දෙයක්. ඊ මෙහා දැනක් නේ ඔයගොල්ලෝ අහන්නේ මහා අවබෝධයක් නැති කෙනෙක් කොහොමද මේක පාලනය කරගන්නේ කියලා. ඒකට පළවෙනි කාරණා තමයි නොසන්සුන්කාවේ නැති කරගන්න ඉස්සෙල්ලා නොසන්සුන්තාවයේ ඇති උනේ ඇයි කියන එක හොයාගන්න එකයි. මොකද ඇති වෙන්නේ නැත්නම් නැති කරන්න දෙයක් නෑනේ. නේ? එහෙනම් නොසන්සුන්තාවයේ ඇති වෙලා තියෙන්නේ ඕගොල්ලන්ගේ තියෙන අන්නර සන්තුස්සකෝච සුබරෝච කියන කර්ණිමෙත් සූත්‍රයේ තියෙන එක ගුණයක් නැති නිසා. සුබර කියලා කියන්නේ මොකද්ද? සැහැල්ලුවෙන් පෝෂණය කරන්න බැරි කම එකක්. අනිත් එක අප්පකිච්චෝච සල්ලවකෝත්ති කියන අප්පකිච්ච කියන්නේ අල්ප කැමැත්ත. දැන් අපි ගොඩාක් කැමැත්තවල් තියෙනවා. ගොඩාක් බහු කාර්යයි. ගොඩාක් වැඩ තියෙනවා. ඒ කියන්නේ අපිට ගොඩාක් බලාපොරොත්තු තියෙනවා. ගොඩාක් බලාපොරොත්තු වෙනකොට මොකක් කරන්න වෙනවද? ගොඩාක් මහන්සි වෙන්න වැඩ කරන්න වෙනවා. අන්න ඒක ගොඩාක් බලාපොරොත්තු තියාගත්ත කෙනෙක් මේ මානසික සුවය හොයනවා කියවම විවේකය හොයනවා කියවම මහා ප්‍රශ්නයක්. ඇයි එයාගේ තියෙන බලාපොරොත්තු යාර හෙට යන්නත් ඕන මේක කරන්නත් ඕන අර කෝස් එක කරන්නත් ඕන මේ කෝස් එක කරන්නත් ඕන ගෙදර වැඩ ටික කරන්නත් ඕන රට වටේම තියෙන වැඩ ටික පටලවා ගත්තාම ඒ මනුස්සයට මානසික පීඩාව කියන එක එදිනදා ජීවිතේ හට ගන්න වැඩි. ඇයි වැඩ ගොඩයි. ඒ කියන්නේ පැය දෙකයි අපිට තියෙන්නේ. පැය දෙක ඇතුළතදී පැය 5ක වැඩ තියෙනවා. අපිට ඉතිරි වෙලා තියෙන්නේ පැය දෙකයි. පැය 5ක වැඩ තිබුණොත් මේ කරගන්න බැරි පැය 3ම මොකක්ද? පැය දෙකයි තියෙන්නේ. පැය 5ක වැඩ තියෙනවා. අපිට ඉතුරු වෙලා තියෙන්නේ පැය දෙකයි. ඒතකොට පැය 3ක් කරගන්න බැරි දේවල් ටිකක් තියෙනවනේ. ඒ පැය 3 බැරි දේවල් ටික කියලා කියන්නේ මොකද්ද? පීඩනය. නේ? කරගන්න බැරි වෙන අපි ඒ අවශ්‍යතාවයේ තියෙන අද දවසේ මම මෙන්න මේ වැඩ ටික කරන්න ඉන්නවා කියලා හිතන්නකෝ. මේක කරගන්න දවස ඉඩමදි. පැය 24 මදි. පැය 24 ට පැය 24 වැඩ කරන්නේ නැහනේ. ඒ වෙලාව මදි ටික අපේ පීඩනයක් විදිහට තමයි අපි රැට නින්දට යන්නේ. පීඩනයක්. ඒ නිසා පීඩනය අඩු කරගන්න නම් තියෙන එකම සහ හොඳම මේවලම අපි එකක් තමයි කරන වැඩේ ගැන හරි තාක්ෂණික අවබෝධයක් ඇතුව කරන එක. අර මං කිව්වේ ගහක් හිටවනවා නම් ඒ හිටවන හරිම ක්‍රමවේද දැනගත්තාම දඟලන්න දෙයක් නැහැ. ආදරය කරන්න ගියාම මේකේ හරි තාක්ෂණය දැනගත්තාම දඟලන්න දෙයක් නැහැ. විවාහය ගැන හරි තාක්ෂණය දැනගත්තාම දඟලන්න දෙයක් නැහැ. වැඩක් කරනකොට ඒක තාක්ෂණය. ගහක් හිටවන්න අර මං කිව්වේ මුල් ටිකේ උඩටයි කොළ ටිකේ යටටයි හිටවුවොත් කවද එනකම් වතුර දාන්නේ නැද්ද? අවුරුදු ගණනක් වතුර දැම්මත් ගහය දෙන්නේ. එතකොට ඒත් පීඩනය හට ගන්නවා. එහෙනම් අර කළුවේ මාරපන් ගියා වගේ යන්නේ නැතුව අපිට දෙයක් කරන්න ඕමනාවක් ඇති වුණාට පස්සේ ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ මොකද්ද? ඒ කරන දේ හරියට නිවැරදිම තාක්ෂණයෙන් කරගන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න ඕන. කාගෙන් හරි අහගන්න වැඩි හිටියෙක්ගෙන් හරි. අහගත්තාම ඒ දේ අපි සමහරලාට හරියට කරපු ගමන් අඩු වෙලාවක් ඇතුළත වැඩි ඵලදායීතාවයක් ලැබෙනවා. ලැබුණාම අන්න අර මානසික පීඩනේ ඇති වෙන තියෙන අවස්ථාව මොකක් කියලා යනවද? නැති වෙලා යනවා. ඒ නිසා මානසික පීඩන නැති කරගන්න නම් දැඩි වැඩ, ඒ කියන්නේ ලොකු වැඩ ප්‍රමාණයක් එක සැරේට පටලවා ගන්න නැතුව පටලවා ගත්තට කමක් නැහැ. ඒ කරන වැඩේ හරියට කරන්න නිවැරදිම ක්‍රමවේද තාක්ෂණේ
දන්නවනම්. එතකොට කරන එකේ ඇතර ඵලදායව එනවා. දැන් පාඩම් කරන්න දන්නේ නැති කෙනෙක් කොච්චර පාඩම් කරාම මතක හිටින්නේ නැහැ. ඒ වෙන්නේ කියනවා මේක පළවෙනි පොතක් කොලේ ගන්න මොන මගුලක්ද දන්නේ කොච්චර පාඩම් කරා. මේක මතක හිටින්නේ නැහැ. අර සමහර ළමලාට කියන මූට කොච්චර කිව්වත් වැඩක් නැහැ නේ. උට ගහලා කිව්වා, බැනලා කිව්වා, ආදරෙන් කිව්වා. කොච්චර කිව්වත් මූට අහන්නේ. ඇයි ඒ? තාම මෙයාට කතා කරන්න ඕන හරිම ක්‍රමයේ අම්මට තාම අහුවෙලා නැහැ. ඒ නිසා කොහොම ගෙවුවත් වැඩක් නැහැ. කලිය අනිත් පැතරල වතුරක් කරනවා වගේ. එතකොට පීඩනය හට ගන්නවා. අන්න එහෙනම් අපිට පීඩනය හට ගන්න ගොඩාක් ප්‍රධානම දේ තමයි මම ඔයද කතා කරා වගේ. ඒ දේ කරන්න පුළුවන් කරන්න ඕන හරිම තාක්ෂණය. ගොඩාක් ක්‍රම වේද තියෙන. ඒකෙන් හරිම එක හොයාගත්තොත් පීඩනය හට ගන්න එක ගොඩාක් අඩුයි. ඒක තමයි ඔය එදිනදා ජීවිතයේ පීඩනය හට කරගන්න කරන්න තියෙන්නේ. හරි ක්‍රම වේද දැනගන්න එක. තාම නැති. අපිට ජීවිතයක් ලැබිලා තියෙන්නේ යම් කිසි දෙයක් අචීව් කරගන්න. නැත්නම් කිසියම් දෙයක් ඒක තමයි දරුවනේ දැන් මෙච්චර වෙලාවක් මම කතා කරේ. ඒ කියන්නේ අපි මේ වෑයම් කරනවා. ඉපදිච්ච දවසේ ඉඳලා දැන් නම් ඉතින්නේ මොන්ටිසෝරි ඒ කියන්නේ ඉපද බඩේ ඉඳලම වෑයම් කරන්නේ අම්මලා. මුල් ටික අම්මලා වෑයම් කරනවා. අම්මලා පාඩම් කරනවා මොන්ටිසෝරි උගන්වන පාඩම් ටික අම්මලා බඩේ ඉදි උගන්වනවා. නේ? ඊට පස්සේ ඉපදිච්ච ගමන්ම හරියට මාසෙ බලලා ජනම ඒ කියන්නේ ඉක්මනටම මොන්ටිසෝරිට දාන්න සැලසුම් කළා පළවෙනි පන්තියත් ඔක්කොම හොයලා උරුරුත් හොයාගෙන තමයි ළමයි හදන්නේ. ඒ ඔක්කොම කරලා එතන ඉඳලම වෑයම් කරනවා. අම්මා ටිකක් වෑයම් කරනවා. ළමයි එතන ඉඳලා වෑයම් කරනවා. වෑයම් කළා කොච්චර වෑයම් කරත් අර කිව්වත් වගේ ජීවිතයේ අවසාන වශයෙන් ගිහිල්ලා අර හැරිලා බැලුවට පස්සේ අපි විඳපු සැපක් නෑ වෑයමක් විතරයි. අන්න ඒකට හේතුව තමයි අපි අnder මං ඉස්සෙල්ලා කිව්ව පෙරදිග සහ මේ බටහිර දර්ශනය තුළ එකකින් අපිට පිරිහෙන වැරදි පාර පෙන්නලා තියෙනවා. අපි අර පරංගියා කෝට් එක කරන් ගියා වගේ. හැබැයි මේක හරි මේ ළඟම තියෙන දේ ගන්නවල නිවැරදි ක්‍රම අධ්‍යාපනයකුත් තියෙනවා. අවාසනාවකට කියලා කියන්නේ අපිට හැම වෙලාවෙම දැන් මේ නොමිලේ අපිට ලැබිලා තියෙන නිදහස් අධ්‍යාපනය කියලා අපිට වරදිලා පරංගියා කෝට් එක ගියා වගේ මහා දුර රවුමක් යන තාක්ෂණය තමයි අපිට මේ ප්‍රසිද්ධිය උගන්වන්නේ. අපිට ඉස්කෝලේ ගිහලා උගන්වන්නේ. ඉතින් අපිට ඔන්න මේ ඍජුභාවය කියන කාරණාව තියෙනවා. අපිට මේක තේරුම් අරගෙන මේ සමාජ කියන්නේ මේ සාම්ප්‍රදායික රටාව බිඳගෙන යම් කෙනෙක් ඒකෙන් ඔබට ගිහිල්ලා Tamanට හරි දේ කරන්න පුළුවන් කමක් ලැබුණොත් අන්න යාට අඩු කාලයකින් සාර්ථකත්වයටපත් වෙන්න පුළුවන්. එතෙන්දි තියෙනවා ඍජුභාවය සහ මෘදුභාවය. ඒ කියන්නේ Taman ගත්තු තීරණේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව. පළවෙනි කාරණාව නුවණ තියෙන්න ඕන. නුවණ තිබුණොත් තමයි අපි ඉන්න තැන වැරදි මෙන්න මෙතන තමයි හරි කියලා තේරුම් ගන්න පුළුවන්. එන නුවණ තියෙන්න ඕන. ඒ නුවණ තිබුණට වැඩක් නැහැ. නුවණින් ගත්තු තීරණේ ක්‍රියාත්මක කර ගැනීමට ඍජුභාවය කියන එක තියෙන්න ඕන. හයිය කියන එක. අර ගුණේ නුවණ හයිය කියලා මම ඔය දේශනාවලදී හැම වෙලාවෙම කියන්නේ. නුවණ කියන එකත් එක්ක මේ හයිය කියන එකක් තියෙනවනේ. මේක හරිය දැන් ඕගොල්ලන්ට දැනටත් තේරෙනවා මේ ගන්න ක්‍රමවේදය මේ අපි ඉන්න සමහර තැන් වැරදි කියලා. වැරදුනනේ දැන් අදින් පස්සේ ගිහිල්ලා මොකද කරන්නේ? දැන් අද මෙතනින් එළියට බහපු ගමන් ආයි මොකද කරන්නේ? හිතපු ක්‍රමෙම යනවා. ඔය හාමුදුරු කිව්වට දැන් කරන්නේ කියලා දැන් අපිට වෙන කරන්න දෙයක් නැහැ නේ හාමුදුරනේ. කරන්න දෙයක් නැහැ කියලා කියන්නේ මොකද්ද? Tamanට නිවැරදි කියලා හිතන තීරණේ ක්‍රියාත්මක කිරීමට මොකක් නැද්ද? ආත්ම ශක්තිය නැහැ. ආත්ම විශ්වාසය නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ කොහොමද එතෙන්ට යන්නේ? දැන මෙතෙන්ට යන්නේ. ඇයි ඒ? ආත්ම විශ්වාසයක් නැහැ. මේකෙන් කැඩිලා යන්න ඕන කියන ආත්ම විශ්වාසය නැති වුණොත් බෑ. ඒ නිසා දැන් ඕගොල්ලෝ අර කිව්වා වගේ මේ ජීවිතයේ අවසාන වශයෙන් කියලා බැලුවම අසාර්ථකයි කියලා ඕගොල්ලෝ දැන් වැඩි හිටියෝ දිහා බලනකොට තේරෙනවා නම් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? පාර වෙනස් කරන එක. නේ? පාර වෙනස් කරලා ඒකට වෑයම් කරන්න. එතකොට ඒ වගේ අය මේ ලෝකේ ඉන්නවා. හොයලා බලන්න යාලා දිහා. එහෙම ගියපු අය ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ ලංකාවේ බොහොම ධනපතියෝ විදිහට සැප සම්පත්තියෙන් විදින අය ගත්තට පස්සේ මොන වගේ අයද? බහුතරයක් ව්‍යාපාරිකයෝ. රාජ්‍ය සේවකයෝ මට්ටමින් ගත්තට පස්සේ බහුතරයක් සැප සම්පත්තියෙන් විදින අයද? නෑ. සමහරට රාජ්‍ය සේවකයෝ පෙන්ෂන් යනකොට ගේට් භාගයට හදලා තියෙනවා. බහුතරයක්. ඉස්කෝලේ ගුරුවරයෙක් වගේ ගත්තාම නේ බොහොම දුක්ඛිත ජීවිත ගත කරන්නේ. රටට නෑ. බැංකු ලෝන් ගාගෙන බොහොම අමාරුවෙන් ඉන්නේ. හැබැයි වෘත්තීය වශයෙන් යාලට හදලා තියෙනවා සමාජ තැන. දොස්තර කෙනෙක් කිව්වට පස්සේ බොහොම පීඩා සහිත ජීවිත ගත කරන්නේ.
සමහරට ගෑණි ඉන්නවද නැද්ද දන්නේ නැහැ. ළමයි ඉන්නවද නැද්ද දන්නේ නැහැ. නේ? උදේට හොස්පිටල් එකේ හැන්දෑවට ප්‍රයිවට් ප්‍රැක්ටිස් රෑ දාලා 6:11 යන්නේ. ආයෙ උදේට නැගිටලා එනවා. මේ පෞල් ජීවිත මොකුත් නැහැ. නිදහසකුත් නැහැ. නිරෝගීකමකුත් නැහැ. හැබැයි සල්ලි වලට තියෙන දැඩි පෙරේතකමට ඒ මනුස්ස ජීවිත කාලෙම අරවත් එක නැහෙනවා. එතකොට මෙන්න මේක වැරදි කියලා දැනගත්තාම අපිට ආපස්සට එන තරම් මානසික හයියක් කියන එකක් තිබුණොත් අපිට මේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. නැති කෙනා දැනගෙනම මොකක් කරනවද? වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් අමාරු වැඩ. ඒක හරියට මෙන්න මෙහෙම හිතන්නකෝ. දැන් ඔයගොල්ලෝ කසාද බඳින්න යනවා. කසාද බඳින්න දැන් කාලා හරි යාළු වෙලා හරි ගෙදරින් කතා කරලා දීලා හරි මේ වෙනවා. යාළු වෙලා හරි කතා කරලා හරි ටික දවසක් හිතවත් වුණාට පස්සේ ටික දවසකින් දැනගන්නවා ගෑන් ළමයා හරි පිරිමි ළමයට හරි එයාට තියෙනවා මේ ලිව් කියන්නේ හෘදයාබාධයක් මොකක් හරි. ලොකු හෘදයාබාධයක් තියෙනවා. දැන් ටික දවසක් දැන් ආදරය කරලා හිතේවත් වෙලානේ. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? සාමාන්‍යයෙන් මේ හෘදයාබාධ තියෙන මිනිස්සෙක් කසාද බැඳගත්තා කියලා කියන්නේ ඒක ගෑන් ළමයි වෙන්න පුළුවන්, පිරිමි ළමයි වෙන්න පුළුවන්. දැන් ඒක මොකක් කරන්නේද? ජීවිත කාලෙම ඒ නිසා එයා වෙනුවෙන් දුක් විඳින්න වෙනවා. සමහරවිට එක්තැන් වෙන්න පුළුවන්, සමහරවිට මැරෙන්න පුළුවන් මෙහෙම දෙයක්. දැන් අර ටික දවසක් ගිහිලා අනේ ඉතින් දැන් ඉතින් මොකද කරන්නේ? දැන් ඒකෙන් දැන් කසාද බැඳලාද? කසාද බැඳලා නැහැ. දැන් ඕන තරම් අවස්ථාවක් තියෙන මොකක් වෙන්නද අපිට? ආපස්සට හැරෙන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි අපේ ප්‍රේමයේ නාමයෙන් මොකක් කරනවද? ප්‍රේමයේ නාමයෙන් මම ඒ තියෙන ලෙඩත් එක්ක මම ඔයාව ගන්නවා කියලා අරගෙන ජීවිත කාලෙම ඌට බැන ඉන්නවා. තමුසේ නිසා තමයි ගිහලා ඊට පස්සේ ගිහලා වෙන මිනිහෙක් එක්ක හරි වෙන ගෑණියෙක් එක්ක හරි ගියාට පස්සේ දැන් අර මනුස්සයාට හෘදයාබාධයයි අර ප්‍රශ්න දෙකයි. මුලින්ම අනේ මට ඔයත් එක්ක හදව දින්න බෑ කියලා ඇතැරලා දැම්ම නම් ඒ මනුස්සයා ඒක ප්‍රශ්නයයි තියෙන්නේ. ආන්න ඒ වගේ මම මේ උදාහරණයක් හොඳේ මේක නේ මම ලාමක උදාහරණයක්. නමුත් තේරෙන නිසා. ඒ වගේ ඕගොල්ලෝ ඉස්සරහට ගිහිල්ලා වෙච්ච විපත ගැන හිතා දුක් වෙනවට වඩා හොඳම දේ තමයි මොකද්ද? අපිට ආපස්සට හැරෙන්න තියෙන ඕනම අවස්ථාව, يعني හොඳම අවස්ථාවේ ආපස්සට හැරෙන එක. පාර වෙනස් කරන එක. ඒක තමයි අර ඒ අහන කාරණාවට දෙන්න තියෙන මම හිතන්නේ මේ අද සාකච්ඡාවේ කතා කරපු දේවල් වලින් ගන්න තියෙන උදාහරණය. ඒක තමයි ඒකට ඕගොල්ලෝ යම්කිසි මාර්ගයක් හදාගන්න වෙනවා. ඉඳලා හිටලා ඇවිල්ලා මෙහෙම දැන් අපි ඉස්කෝලේ ඉගෙන ගන්න බුද්ධාගම විෂය තුنين මේක හදන්න බෑ. මේකට අනිවාර්යෙන් ගුරුවරයෙක් යටතේ යම් කාලයක් මේ දෙක හදාරන්න වෙනවා. ඒක හදාරනකොට තමයි දැන් මේ ඕගොල්ලන්ට මම මේ අතරින් පතර කාරණාවල් ටිකක් කිව්වේ. මේක පිළිවෙලක් එම නෙමෙයි පොඩි අදහසක් කිව්වේ මට පැය දෙකක් හරි පැයක් හරි කාලයක් නේ ලැබෙන්නේ. ඒ කාලය ඇතුළත සියල්ල වෙනස් කරන්න බෑ. නමුත් අපි මෙහි ශිෂ්‍ය පිරිසක් හදන ක්‍රමවේදයක් තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ යම් කිසි ක්‍රියාවලියක් එක්ක බොහෝ කාලයක් තිස්සේ මේ හැදෙන පිරිසක් ඉන්නවා. අන්න ඒ වගේ ඕගොල්ලෝ කාගේ හරි ධර්මයක් උගන්වන ගුරුවරයෙක් ළඟට යන්න වෙනවා අනිවාර්යෙන්. ඒක ලංකාවේ විවිධ ගුරුවරු ඉන්නවා. ඒ ගුරුවරයෙක් ළඟ විධිමත් අධ්‍යාපනයක් වගේ මේ ධර්ම හදාරන්න වෙනවා. ඒක ඇතුලේ හැම දෙයක්ම ගුරුවරයෙක් කියලා කියන ළමයි ජීවිතේ එක දෙයක් උගන්වන කෙනෙක් නෙමෙයි. බුද්ධහම උගන්වනවා කියලා කියන්නේ ජීවිතේ සමස්තය කියලා දෙන්න ඕන. මෙතන මේ ඉගෙන ගන්න කෙනෙකුට මේ හැමදේම ගන්නවා. හොරකමයි කරන වෙලේ ඉඳලා ගහේ නගින එකේ ඉඳලා මේ හැමදේම ඉගෙන ගන්න ඕන. මොකද අපි ගුරුවරු කියන්නේ ඉස්කෝලේ උගන්වන ගුරුවරු කියලා මට්ටමින් දකින්න එපා. මේ බුදුදහමේ බුදුහාමුදුරු කියපු ගුරුකුලයක ගුරුවරයෙක් කියලා කියන්නේ එක ගුරුවරයා එයාට ජීවිතේ සියලු දේ කියලා දෙනවා. ඔයාලගේ ওই වයසේදී අවුරුදු 80 දී 90 දී ඇති වෙන්න තියෙන ප්‍රශ්න උත්තරේ පවා මොකක් වෙලා තියෙනවද? ගුරුවරයා අපිට උගන්වලා තියෙන්න ඕන. අන්න එහෙම ගුරුවරු මේ රටේ බොහොම 14ක් හරි ඉන්නවා. ඒ ඉන්න ගුරුවරයෙක් ඕගොල්ලන්ට හමු වුණොත් ඒ ගුරුවරයා ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ ආර්ථික ජීවිතය ජය ගන්න හැටි, පෞද්ගලික ජීවිතය ජය ගන්න හැටි, ප්‍රේමවන්ත ජීවිතය ජය ගන්න හැටි, ලස්සනට ඉන්න හැටි, කන බොන හැටි, ඕන දෙයක් නාන හැටි, රස විඳින හැටි, කෑම බීම කන විදිය, මම අර ජීවිතේ නිරෝගීකම උපදවා ගන්න විදිය, ශරීරය අර හොඳට සතුටින් තියාගන්න විදිය මේ හැම දෙයක්ම මොකක් කරනවද? ඒ ගුරුවරයෙක් උගන ගන්න බත් එක අන්න එකේ ඉඳලා අපිට අපේ ගුරුවරු උගන්ලා දීලා තියෙනවා. තේ එක හදන එකේ ඉඳලා උගන්ලා තියෙනවා. දැන් මොනවද දන්නවනේ නේ. ඒතකොට අන්න එහෙම ඒ ගුරුවරයෙක් හරහා මොකක් කරගන්න වෙනවද අපිට? ඉගෙන ගතිත් තාක්ෂණයක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම අපිට මේ ඉස්කෝලේ ගිහිල්ලා බුද්ධාගම විෂය පාස් වුණා කියලා ඒක ලැබෙන්නේ නැහැ. ඒක වෙනම එකක්. ඒක විභාගයකට තියෙන එකක්. අන්න අර විධිමත් අධ්‍යාපනයේ ගුරුවරයෙක් යටතේ හදාරන. ඒකට මහාන වෙන්න ඕනේ නැහැ. හොඳේ. නැත්නම් හිතන්නේ මහාන වෙන්න. මේ බණ ඇහුවයි කියලා සසර කලකිරිලා මහාන වෙන්න හිතෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේ සසර තියෙන ඕගොල්ලන්ට තමයි කලකිරිලා තියෙන්නේ. ඇයි ඒ? ගහන එකක්වත් හරියන්නේ නැහැ. ඔක්කොම වර්ධිනවා. නේ? එහෙන් ආර්ථික ප්‍රශ්න, එහෙන් රටේ ප්‍රශ්න, අර ප්‍රශ්න, මේ ප්‍රශ්න මහා පීඩාවකින් ඉන්නේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ කලකිරලා ඉන්නේ. මම කලකිරලා නැහනේ. දැන් අපිට හිතෙන්නේ පන්සලේ ඉන්න හාමුදුරු ඉන්නේ කලකිරිලා. ගෙදර ඉන්න මිනිස්සු තමයි කාමක සැප, කම් සැප විඳගෙන බොහොම තෘප්තිමත් ඉන්නේ කියලා. බැලුවම ඔකේ අනිත් පැත්ත තියෙන්නේ.
අපි ඇත්තටම සතුටින් ඉන්නවා. ඕගොල්ලෝ මෙලෝ රහක් නැති ජීවිත. අපෝ වැඩක් නැහැ, කල්ලල්ලා, බොල්ලල්ලා, ඉල්ලල්ලා කියලා මහා පීඩාවෙන් ඉන්නේ. මූණු ටික බැලුවම තේරෙනව නේද ඕගොල්ලන්ගේ? ඕගොල්ලෝ කොච්චර පීඩාවෙන් ඉන්නවද කියලා ඕගොල්ලන්ගේ මූණු ටිකේ බරින් තේරෙනවා. ඒ නිසා මෙන්න මේ කලකිරීම නිසා තමයි ජීවිතේ ගහන එක අසාර්ථක වෙන්නේ. කරන වැඩේ අසාර්ථකයි. නේ? බල්ලවත් ගෙදර ඉන්නේ මූණ දැක්කම යනවා. අපෝ මේකගේ මූණ දැක්කම ඉන්නේ හිතෙන්නේ. නේ? සතාසිවපව තමන් එතහැරලා යන තත්ත්වයටපත් වෙනවා. හැබැයි එහෙම නෑ. ප්‍රියමනාපව ඉන්නවනන්නේ සතුටින් ඉන්න කෙනා පස්සේ ඕන තරම් පිරිස ඉන්නවා. අන්න එන සාර්ථකත්වයටපත් වෙනකොට මේ දහම ඉගෙන ගන්නකොට මිනිස්සු පැහැපත් වෙනවා, ප්‍රියමනාප වෙනවා, සංවේදී වෙනවා, ලෝකෙත් කරන දේ හරියට කරගන්න තේරෙනවා නේ. 10 සැරයක් ගහන්න ඕනේ එක සැරෙන් හරියනවා. හරියට කරොත් නේ. ආන්න එතකොට අපිට අපේ ජීවිතේ සාර්ථක වෙලා ලෝකෙත් සාර්ථක වෙලා ලෝකෙටත් ඕනනම් උදව්වක් කියලා සතුටින් ඉන්න පුළුවන්. මිනිස්සු ප්‍රයෝජන ගත්තත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. නැතත් ප්‍රශ්නයක් නැහැ. අපි සතුටින් ඉන්නවා. දැන් මේ අද දවසේ දේශනාව කරා ඕගොල්ලන්ට තේරෙන්න තමයි මේක කරේ මහන්සි වෙලා. හැබැයි ඉතින් ඕගොල්ලෝ මේක තේරුම් ගත්තේ නැත්නම් අනේ හඳුනගේ බණ කියලා බැන ගියත් මට ඒක මගේ සහනයට ඒක බාධාවක් නෑ. මම මගේ සහනය උපදවා ගන්න විදියක් දන්නවා, පවත්වා ගන්න විදියක් දන්නවා. අනිස ඕගොල්ලොත් ඒක ඉගෙන ගත්තොත් ගුරුවරයෙක්ගෙන් හරියට ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ජීවිතේ කාටවත් බැඳෙන්නේ නැතුව තෙල් නවත්තලා මේක නවත්තන්නත් බෑ. ලයිට් කපලා මේක නවත්තන්නත් බෑ. රටින් එළවලු ගෙන එක නවත්තලා මේක නවත්තන්න බෑ. මොන දේ නැවැත්තුවත් මොකක් නවත්තන්න බැරිද? අපේ තියෙන නිදහසයි, අපේ සහනයයි කිසිවෙකුට නවත්තන්න බෑ. එනිසා ලෝකේ බලවත්තු හරි පොලිසියට හමුදාවට නවත්තන්න බැරි, රජයට බාර ගන්න බැරි සහනයක් අපිට තියෙනවා. නමුත් ඕගොල්ලන්ගේ සතුට හැමදේම පවතින මොනවා මතද? එක්ක නෝන මත, එක්ක මහත්ය මත, එක්ක ඉස්කෝලේ මත, එක්ක කැම්පස් එක මත, එක්ක අධ්‍යාපන සාතිකය මත, එක්ක පඩිය මත, එක්ක ගේ දොර මත, එක්ක මොකක් හරි මත තියෙනකොට ඒක වෙනස් වෙන හැම වෙලාවෙම ඕගොල්ලෝ අනුන්ගෙන් පාලනය වෙන්නේ නේ. ආන්න එතකොට ඉතින් එක එක්කෙනාගේ රූකඩ වෙනවා. ඒකෙන් නවත්ත ගන්න එක තමයි මේ ස්වාධීන වෙනවා කියන්නේ. ඒකනේ අර කියන්නේ නිදහස් නිවහල්. නිදහස් නිවහල් කියන්නේ මොකද? වහල් නැති. නමුත් ඕගොල්ලෝ නිදහසුත් නැහැ, නිවහලුත් නැහැ. ඒ නිසා ධම්ම ඇතුලේ හැම වෙලාවෙම පෙන්වනවා නිදහස් වෙන්න, නිවහල් වෙන්න. නිවහල් නිදහස් වෙනකොට අපි කොහොමද ජීවිතේ ඵලදායී වෙනවා, තෘප්තිමත් වෙනවා. තාම නැති 11 වෙලා. ඔයගොල්ලන්ට තියෙනවා නම් අහන්න ප්‍රශ්න. ගැටලුවක් නැහැ. එහෙනම් අපි ගැටලුවක් නැහැ. එහෙනම් ඉතින් ඔන්න ඔය කාරණා ටික මගේ උපරිම උත්සාහය මම කරා මේ දීපු වෙලාව ඇතුළතදී ඕගොල්ලන්ට යම් දෙයක් කියලා දෙන්න නැතුව අර ඉස්සෙල්ලා කිව්වා වගේ මට මේ ඉවෙන්ට් එකක් ඉවර කරගන්න තියෙන උමනාවක් නේ ඕගොල්ලන්ට තේරෙන්නේ නැති මේ කියපු දේවල් ටිකෙන්. ඒ නිසා ඕගොල්ලෝ උත්සාහවත් වෙන අද ඉඳලා මෙන්න මේ කියපු කාරණා පිළිබඳව මට කමන්නේ මේක පැත්තකට දාලා නිකන් හිටියත් මට කමන්නේ ඕගොල්ලන්ට හානියක් වෙන්නේ. ඕගොල්ලෝ පුළුවන් නම් මේක චුට්ටක් හිතලා බලන්න. මේ කියපු දේවල් පිළිබඳව ආයෙ විමර්ශනය කරලා බලන්න. බලලා දැන් ඇත්තටම ඕගොල්ලෝගේ එදා මොලින් ඔය අග්නිදේව විශ්වවිද්‍යාලයේ මයට සජීවී කරපු වැඩසටහනින් පස්සේනේ ඕගොල්ලන්ට එන්න හිතුණා නම් හිතුනේ. මම දන්නේ අහලා ආවද නැද්ද කියලා. කොහොම හරි ඕගොල්ලෝ මේ අහපු ටික පිළිබඳව ආයෙ පොඩ්ඩක් හිතලා බලන්න. දෙසරයක් හිතන්න. ඔයගොල්ලෝ මේ පේන සියලු දේ සත්‍යයි කියලා පිළිගන්න එපා. ඒ පළවෙනිම දේ. පේන දේ සත්‍යයි කියලා පිළිගන්න එපා. ඇහෙන දේ සත්‍යයි කියලා පිළිගන්න එපා. මොකද අපිට ගොඩාක් පේන දේවල් බොරු. මායාවල්. මේ ඇහෙන ගොඩාක් දේවල් මායාවල් බොරු. එතනම ඉන්න. අර බ්‍රාහ්මණෙක් තවත් මිනිසෙකුට දීපු අවවාදයක් මේක. බුදුහාඳුරුත් ඔක කියනවා. පේන දේවල් ඇහෙන දේවල් ඇහූ පේනුන පවණින් පිළිගන්න එපා. මේ සත්‍ය වගේ තියෙන අසත්‍ය මේ අපේ ඉස්සරහ පේනවා. ඒ නිසා ලොකු මායාවල් ටිකක් තියෙනවා. එහෙනම් සිහි කල්පනාවෙන් ඉන්න කෙනාට පේනවා, ඉන්නේ නැති කෙනාට හැම වෙලාවෙම මේ කිසිම වෙලාවක මේක පේන්නේ නැහැ. සැකයක්වත් හිතෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේව චුට්ටක් පිළිබඳව හිතන්න. හිතලා ඕගොල්ලෝගේ තරුණ ජීවිත ඵලදායී කරගන්න. ඔහොම නැත්නම් අපි කාගේ හරි මේ වහලෙක් වෙලා එයාලගේ උඩර වැට්ටියකින් අපි අකාලේ මිය දෙන්න වෙනවා. ඒක වෙනවාමයි. අපි සිහි කල්පනාව නැති වුණා. ඊතරම් අනතුරුදායක ලෝකයක අපි ජීවත් වෙනවා. ඊතරම් අනතුරුදායක නමුත් ඕගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. හැම පැත්තකින්ම අපිට අනතුරු තියෙනවා. මාර්යා කියලා කියන්නේ එයාට අමුතු කෙනෙක් නෙමෙයි. ඒ බලවේග හැම පැත්තෙම ක්‍රියාත්මක වෙනවා. නිසා සිහි කල්පනාව කියන එක තියාගන්න. ධර්මයේ කියන කාරණාවකට යන්න. මොකද ඉදිරි කාල සීමාව තුළ ඕගොල්ලන්ට බොහොම අසුබ කාලයක් එන්නේ. යහපත් කාලයක් එම නෙමෙයි. අමනුෂ්‍ය බලවේග වෙන්න පුළුවන්, මනුෂ්‍ය බලවේග වෙන්න පුළුවන්. අපි විනාශ කරන බලවේග ගොඩාක් වැඩි. සිහි කල්පනාව තියාගෙන යම් ආධ්‍යාත්මික පැත්තකට. ආධ්‍යාත්මික කියන්නේ මොකද්ද? තමා තුළ.
ඒ කියන්නේ වහල් භාවයක් නැති ස්වාධීනත්වයකට හිත හුරු කරගෙන තිබුණොත් එයාට බලපෑම් කරන්න හරි අමාරුයි කාටවත්. හැබැයි අනුමත යැපෙන වහල් භාවයකට හිත හුරු කරගත්තොත් හැම වෙලාවෙම එයාලා අපිට බලපෑම් කරනවා. ඒ බලපෑම් වලින් අපි පීඩා විඳිනවා. යන්නේ ඒක තමයි සාරාංශ වශයෙන් ඕගොල්ලෝ අවසාන වශයෙන් තීරණය. ඒ කියන්නේ අදිෂ්ඨාන කරගත යුතු මේ තැනට අහු වෙන්නේ නැතුව අපි ඉන්නවා කියලා. ඉතින් තව දුරටත් අවශ්‍ය කරුණු තිබ්බොත් අපිට ඕගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා මේ දේවල් කරගන්න පුළුවන් අවශ්‍යතාවය තිබ්බොත්. මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද මම මගේ ක්‍රමවේදය හදාගෙන තියෙනවා. හැබැයි මම මගේ වගකීමක් විදිහට ඕගොල්ලන්ට මේ කාරණාව කියලා දෙනවා. සමස්තයටම ඒක මගේ වගකීමක් විදිහට මම සලකනවා. මම ඉගෙනගත්තු දේ මම අවබෝධ කරගත්තේ මම විඳින නිදහස මම විඳින තෘප්තිය මම මගේ ජීවිතයේ අත්දැකපු දේවල් ටික ඕගොල්ලන්ට දෙන්න හදන බුදුහඳුරු පෙන්නපු. මොකද ඕගොල්ලෝ පහු කරපු කඩේම මමත් පහු කළා තියෙනවා. නැත්තම් ඒක නොගියා කියලා හිතෙන්න පුළුවන් නේ. බැරි නිසා මේ කියන මිදිසිටයි කියන කතාවක් එව නෙමෙයි. ඒ කඩේම පහු කළා. ඔය කියන ලෝකේ දැකලා ඒ හැමදේම කළා තියෙනවා. එතෙන් තමයි ආයි මෙතෙන්ට ආවේ. එදා මෙදා අතර මම ඒකේ සැපයක් දන්නවා මේකේ සැපයක් දන්නවා. මේ දෙකේ අතර තියෙන සංසන්දනාත්මක තත්ත්වයක් දන්න නිසා මේ ගැන උපරිම විශ්වාසයෙන් කියන්නේ. එහෙනම් ඉතින් අද දවසේ මේ ශ්‍රී ලංකා ආග්නේදික විශ්වවිද්‍යාලය දැන් කළමනාකරණ පීඨයයි ඔයගොල්ලෝනේ. මේ ඉස්සෙල්ලත් මෙතෙන්ට සම්බන්ධ වුණා මේ සජීවීව සම්බන්ධ වුණා මෙතෙන්ටත් ඇවිල්ලා දැන් ඊයේ හැන්දෑවේ ඉඳලා ඇවිල්ලා 20ක් විතර මේ ළමයි ඇත්තටම ලොකු ඕගොල්ලන්ගේ ලොකු ප්‍රගතියක් මොකක් හරි වාසනාවකට මෙතෙන්ට පය ගැහුවේ. මෙතෙන්ට එන්න හිතුන එක හරි ලොකු දෙයක් කියලා හිතන්නකෝ. හොඳයි. වරදින්නේ නැහැ. මේ අහපු ටික ඕගොල්ලන්ට කවදක හරි උදව් වෙනවා. ඒක මට දැන් ඕගොල්ලෝ බැනලා යයි. සමහරට ප්‍රතික්ෂේප කරයි. වැඩක් නැහැ කියලා හිතෙයි. ඕගොල්ලන්ට යම් දවසක ඉතාමන් නුදුරේදීම මම මේ කිව්ව හැමදේම ඕගොල්ලන්ට නැවත කටපාඩමේ තිබිච්ච වගේ මතක් වෙනවා. මොන බලන්න එක වෙන්නේ නැද්ද කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මතක් වෙනවා. දැන් මතක නැතුණාට කමන්නේ. තව ටිකකින් තව ටික දවසකින් ඕව මතක් වෙයි. ආඳුරු මෙහෙම කතාවක මෙහෙම කතාවක මෙන්න මේ පේන එකනේ මේ තියෙන එකනේ කියලා ඕගොල්ලන් සමාජයේ කියලා දකින්නකොට මේවත් එක කන්ෆෙයා වෙලා එනවා. සංසන්දනය වෙන ටට් ගාලා ඒවයි මේවයි එකතු වෙන්න පටන් ගනි. අන්න එතකොට ඕගොල්ලන්ට තේරෙයි කීප කතන්දරේ මේ මහ පොළොවේ තියෙන එකක් නේද කියලා. ඒ නිසා ඉතින් ඔය දරුවන්ටත් ඒ වගේම අද සීල සමාදන් වෙලා ඉන්න අයට ඒ වගේම මේ සඳහා සම්බන්ධ වුණෝ ඊයේ ඉඳලා පෙරේද ඉඳලා මේ කටයුතු වලට ඕගොල්ලෝ මේ එන කටයුතු සංවිධානය කළ මේ කටයුතු සූදානම් කරලා ඒ කටයුතු වලට සම්බන්ධ සියලු දෙනාටම ඕගොල්ලන්ට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ දීර්ඝායු සම්පත් ළඟා කරගන්න මේ උදාරෝපින්කම හේතු වේවා ධර්ම ශ්‍රවණානිසංසයත් ඔයගොල්ලන්ට උදව් උපකාර වේවා. ඒ වගේම මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටිනා වූ සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පරලෝකීය පැත්තන් ඔය ඇත්තනමින් මේ පරලෝකීයපු යම් තාක් ඥාති පිරිසක් සිටිනවා නම් ඒ අයටත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝත් මේ පරලෝකීය පැත්තනොත් මේ පින් අනුමෝදන් එයාගේ භවගාමී ජීවිත සතුටු කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ සියලු දෙනාගේ ආශිර්වාදයත් ඔය අග්නිදික විශ්වවිද්‍යාලයේ මේ පළවෙනි වසර දෙවෙනි වසර මම හිතේ වසරක් අවශ්‍ය වෙන්නේ. කළමනාකරණ පීඨයේ සියලු දෙනාටමත් ඒ විශ්වවිද්‍යාලයේ ඔයගොල්ලන්ගේ ආචාර්යවරු මහාචාර්යවරු ඇතුළු සියලු දෙනාටම ඒ සඳහා උදව් උපකාර කර අපේ ප්‍රමේශ් මහත්තයා තමයි මේකේ මූලිකත්වය ගැන කටයුතු කරේ. එතුමා ලොකු පිනක් කරගන්නවා. මොකද එයා මෙතෙන්ට ඇවිල්ලා අහපු දේ අනිත් අයටත් දෙන්න ඕන කියන ලොකු බලාපොරොත්තුවක් තිබුණා. සමහරට ඕගොල්ලන්ට මූලික වශයෙන් අවබෝධයක් නැතත් මට රමේෂ් මහත්තයා මීට වඩා කරුණු කාරණා මෙතනින් අහලා තියෙන නිසා තමයි යාට මේ ගැන විශ්වාසයක් හැදෙන්නේ නැත්තේ. ඒක මේ යාට දුන්න නම් හොඳයි කියන අදහසින් තමයි ඕගොල්ලන්ට මෙතෙන්ට එන්න අවශ්‍ය පහසුකම් ටික සැලසුවේ. ඉතින් එයා ඒ වගේම අපේ අමිල මහත්මයා ඇතුළු මේ කටයුතු සංවිධානය කර සියලු දෙනාටත් විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් සිදු කරනවා. මේ ආරණ්‍ය සේනාසනේ මේ දායක පින්නතුන් මේ සඳහා අවශ්‍ය පහසුකම් ටික සැලසුවා. ඒ වගේම අපේ ගාමිණී මහත්මයා ඒ හාමිනේ ඒ සියලු දෙනා මේ අවශ්‍ය උදේ දවල් ආහාර ටික සපයලා තියෙනවා. ඒ වගේම අපේ මේ ආරණ්‍ය සේනාසනින්නේ දරුවන් අවශ්‍ය මේ යටිතල පහසුකම් ටික සූදානම් කරලා ඔක්කොම ටික කරලා තින්ති ඒ සියලු දෙනාටම මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරන අවසාන වශයෙන් ඔබ සියලු දෙනාටම මේ මුලින් අර පෙන්ලා දුන්නා වූ නිදහස් වීමේ නිවහල් වීමේ ධර්මයේ තාක්ෂණය අවබෝධ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.